තෙරුවන් සරණයි හැමදෙනාටම. අදත් අපි සූදානම් වන්නේ අපේ සුපුරුදු දහම් හමුව ධර්ම සාකච්ඡාව පවත්වන්නට. විවාහාර වර්ෂයෙන් අද 2021 වර්ෂයේ ජූලි මාසයේ 21 වෙනිදා ඇසළ මාසයේ ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන අපි 5:30ට මුණ ගැහෙන්නේ මේ දහම් හමුව සඳහා. වෙනද වගේම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් තමයි මේ දහම් හමුවට අපි එකතු වෙන්නේ. සුපුරුදු අපේ කල්යාණ මිත්‍ර පිරිස මේ වන විටත් ධම් සභාවට එකතු වී සිටිනවා. සියලු දෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අපි ධම් සභාව ආරම්භ කරමු. මේ උතුම් දහම අවබෝධ කරගෙන අප කෙරෙහි ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැමදෙනාගෙන්ම අපි අදත් අපේ සුපුරුදු ධම් සභාවයි දහම් හමුවයි මේ පවත්වන්නේ. අපි හැමදෙනාම මේ ආර්ය ප්‍රතිපදාවට එකතු වෙලා සිටින ආර්ය ශ්‍රාවක පිරිස. ඉතින් අපිට අවශ්‍ය වෙනවා මේ ප්‍රතිපදාව නැත්නම් ධර්ම මාර්ගය වඩා පැහැදිලි කරගන්න, වඩා නිවැරදිව තේරුම් ගන්න. ඒ සඳහා අපිට පියවර 3ක් තිබෙනවා දහමට අනුව. මේ ධර්ම ප්‍රතිපදාව නිවෙන මඟ, නිවන් මඟ සුතමය වශයෙන්, ඒ කියන්නේ අපි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරගෙන මේ ධර්ම සාකච්ඡා කිරීමෙන්, බුද්ධ දේශනා සාකච්ඡා කිරීමෙන් ඒ විදිහට අපිට පුළුවන්කම තිබෙනවා මේ ධර්ම ප්‍රතිපදාව සුතමය වශයෙන් යම් ප්‍රමාණයක්, යම් තාක් දුරට අවබෝධ කරගන්න. එහිදී අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ භාෂාව. ඉතින් භාෂාව කියන දේ අපිට නැතුව බෑ. භාෂාව අවශ්‍යයි. අපි මේ මිනිස්සුયો කියන්නේ භාෂාව කතා කරන අය. ඒ වගේම භාෂාව ලියනවා කියනවා. නිවන් මාගෙත් වෙනම අංගයක් තියෙනවා, සම්මා වාචා කියලා. එතකොට ඒකෙන් පැහැදිලිව භාෂාව නියෝජනය වෙනවා. අවබෝධ කර ගැනීමේ අංගවල නැත්නම් පටිසම්භිදා කියලා කියනවා. ඒ චතුපටිසම්භිදාවෙත් නිරුක්ති පටිසම්භිදාව කියලා කොටසක් තියෙනවා. ඒකත් නිරුක්ති කියන්නේ භාෂාවටමයි. ওই විදිහට අපිට භාෂාව ශ්‍රවණයෙන්, ලියලා තියෙන දෙයක් කියවීමෙන් මේ විදිහට අපිට භාෂාව යම්තාක් දුරකට උපකාරී වෙනවා ධර්මාවබෝධය සඳහා. එහෙත් භාෂාවෙන්ම ධර්මාවබෝධය කරගන්න හැකියාවක් නැහැ. නමුත් අපි ආරම්භ කරන්නේ එකෙන් තමයි. සෝතාවදානේ සුතමය ඥානං කියලා අවධානය යොමු කරලා අපේ ධර්මාවබෝධය කරගන්නවා. මේ භාෂාවෙන් යා හැකි දුර අපි යනවා මේ ධර්ම මාර්ගයේ. ඉතින් ඒක තමයි අපි මේ බණ අහන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ, දහම් පොතපත. ඔය ඔක්කොම අයිති වෙන්නේ සුතමය ඥානයේ. සුතමය ඥානය සෑහෙන දෙයක් අප තුළ සෑහෙන වෙනසක් සිද්ධ කරනවා. බුද්ධ දේශනාවක් කියවපුවාම, බුද්ධ දේශනාවක් අහපුවාම ඒකේ කරුණු හරියටම භාෂා මාධ්‍යයෙන් අපිට වැටහුණොත්, ඒ කියන්නේ
අපේ භාෂාව භාෂාව කිව්වම ඇත්තටම සංකල්ප වචන වාක්‍ය රටා මේවා හරහා කිසියම් දල අදහසක් අපේ මනසට එනවා එකතු වෙනවා. ඉතින් ඒ විදිහට දල අදහසක් මනසට ගන්න පුළුවන්කම තිබෙනවා භාෂා මාධ්‍යයෙන්. ඉතින් ඒ කොටස අපිට ලැබෙනවා ඇත්ත වශයෙන්ම. සමහර විට ඒක ධර්මාවබෝධය කියන වචනනොත් සඳහන් කරලා තියෙන ඔය අපි වගේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ සමහර විට භාෂා මාධ්‍ය පාවිච්චි කරලා යමක් කිව්වම ශ්‍රවණය කරන කෙනාට සෑහෙන තරම් ඒක වැටහෙනවා. උන්වහන්සේ ඉදිරියේ සමහර අය කරපු ප්‍රකාශන අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරේය මූලහස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරේය. ඔය වගේ හරිම මේ ආනන්දනීය වචන ප්‍රකාශන කරලා තියෙනවා. හරිම අපූර්වයි. මට මේ කලින් මම අහලා නැති දෙයක් දැනගෙන නොහිටි දෙයක් මම දැනගත්තා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ භාෂාව භාවිතා කිරීමෙහිලා ඊටාම ප්‍රවීණතාවයක් තිබුණු කෙනෙක් හැටියට සැලකනවා. උන්වහන්සේ වදතම් පවරෝ මනුජේසු කියලා ඔය චත්තමානවක ගාථා වලත් සඳහනක් තියෙනවා. මනුජේසු මිනිස්යන් අතර වදතම් පවරෝ භාෂාව භාවිතා කරන්නන් අතරේ පවරෝ ප්‍රවරතම ජේෂ්ඨතම දක්ෂම තැනැත්තෙක් හැටියට. එහෙම සඳහනක් ඔය අපි චත්තමානවක ගාථා කියලා ගාථා තුනක් ප්‍රසිද්ධ ගාථා තුනක් තියෙනවා. ත්‍රිවිධ රත්නය පිළිබඳව ගුණ කියවෙන ඒක බුද්ධ දේශනාවක් හැටියටමයි වාර්තා වෙන්නේ. ඉතින් එතනත් කියවෙනවා වදතම් පවරෝ මනෝජේසු ශාක්‍ය මුනි භගවා කියලා. ඒක නිසා උන්වහන්සේ යමක් භාෂා මාධ්‍යයෙන් දේශනා කරපුවාම ශ්‍රාවකයාට ඒක ගාක් දුරට ගෝචර වෙන ස්වභාවයක් තියෙනවා. දසදහස් ගණන් ධර්මාවබෝධය ලැබුවා එක බුද්ධ දේශනාවකින් කියලා කියනවා. නමුත් පසුකාලීනව මේ කටයුත්තට යොමු වෙච්ච අපි තථාගත ශ්‍රාවකයන් ඒ තරම්ම දක්ෂ නොවෙන්න පුළුවන්. නමුත් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. අපි වුණත් එහෙමයි මම වුණත් එහෙමයි. පුළුවන් තරම් මේ ශ්‍රාවකයන්ට භාෂා මාධ්‍යයෙන් ඉදිරිපත් කරන දේ අපි වචනයෙන් ඒ වගේම ලියලා ලිඛිතව ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරද්දී පුළුවන් තරම් අර ශ්‍රාවකයාගේ පාඨකයාගේ සංකල්ප වලට අදහස් වලට සමීප වෙලා මේ කාරණේ වටහලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඔය ප්‍රයත්නය ඔක්කොම අයිති වෙන්නේ සුතමය ඥානයට. නමුත් ධර්මාවබෝධයේ තව ඊටාම් වැදගත් පියවර දෙකක් තිබෙනවා. චින්තාමය සහ භාවනාමය කියලා කොටස් දෙකක්. මේ දෙකේ නොගිය කෙනෙකුට ධර්මාවබෝධය වෙන්නේ නැහැ. වර්තමානයේ සමහර වෙලාවට සමහර අය මේ සුතමය ඥානයේ විශේෂයෙන් භාෂාවේ හරි ප්‍රවීණත්වයක් දක්වන අය ඉන්නවා. විවිධ භාෂාවල භාෂා ගණනාවක් තියෙනවා ලෝකේ මිනිස්සු පාවිච්චි කරන. ඉතින් මේ භාෂාවල ප්‍රවීණතාවය තියෙන අය ඉන්නවා. බොහොම දක්ෂ විදිහට ලියන්න පුළුවන්, කියන්න පුළුවන් භාෂා ඥානය තියෙන අය. සමහර අය මේ භාෂා ඥානයට එක්තරා ප්‍රමාණයකට රැවටෙනවා. භාෂාව කියන්නේ සංස්කාරයක්. සකස් කරගත්ත දෙයක්. ඉතින් ඒ භාෂාවට රැවටිලා තමන් මේ භාෂා ප්‍රවීණතාවය තුලින් තමන් සත්‍ය අවබෝධය ලැබුවා කියන ඒ මෝහණයට සමහර වෙලාවට වැටෙනවා. මොකද බොහොම දක්ෂ විදිහට බස හසුරවන්න පුළුවන් කම තියෙන ඇත්තෝ ඉන්න භාෂා ප්‍රවීණතාවයේ තියෙන. නමුත් භාෂාවෙන් ගන්න කොටස චින්තාමය භාවනාමය වශයෙන් ඉදිරි පියවර දෙකක් තිබෙනවා. ඒක නිසා අපි උත්සාහවන්ත වෙන්න ඕන හිතන්න.
අපේ මනස මෙහෙවන්න. මේ අපි දහමෙන් තේරුම් ගත්ත දේ අවබෝධ කරගත්ත දේ ඔස්සේ නිතරම මේ අපේ ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට, දිවට, කයට දැනෙන දේ කියලා මනසට වැටහෙන දේ කියලා අපේ තියෙන යම්කිසි ඉන්ද්‍රියාරම්මන කොටසක් අපි නිතරම ලබා ගන්නවා. ඒවා පොතෙන් පතෙන් ගන්න ඒවා නෙවෙයි. පසින්දුරංගෙන් සහ මනසෙන් ගන්න දේවල්. අන්න ඒවා එක්ක මනසින් ඒවා සංසන්දනය කරලා මනසින් ඒවා පිළිබඳව යම්කිසි ආකාරයක හිතලා කල්පනා කරලා බලලා අර ඉගෙනගත්ත සුතමය වශයෙන් ඉගෙනගත්ත ඒ කාරණේ චින්තාමය වශයෙන් සංසුන්ව විවේකීව අපක්ෂපාතීව විවෘතව ගලපලා විමසලා බලන්න. චින්තාමය කොටස. එතකොට අපිට ඒ කොටසේ ඥානය වර්ධනය වෙනවා. ඊළඟට තියෙනවා භාවනාමය ඥානය කියලා. භාවේති කියන්නේ අපි දන්නවා අර අපි සුතමය චින්තාමය වශයෙන් දැනගත්ත අවබෝධ කරගත්ත දේ ක්‍රියාත්මක කරන අවස්ථාවක්. ක්‍රියාත්මක කරන අවස්ථාවක්. ඉතින් අපි ක්‍රියාත්මක කරලත් බලනවා ඒක. එතකොට තවදුරටත් මේකේ සත්‍ය අසත්‍ය භාවය ප්‍රත්‍යක්ෂ වෙන ඔප්පු වෙනවා කියලා අපි ඒකට සිංහලෙන් කියනවා. ප්‍රූව් වෙනවා කියලා, ඔප්පු වෙනවා කියලා. ඉතින් එහෙමයි. ඉතින් මේ පියවරත් පැන්නම තමයි කෙනෙක් සත්‍ය අවබෝධය ලැබුවා කියලා කියන්නේ. ඊට මෙහා පියවර දෙකේදී අපි සමහර වෙලාවට රැවටෙන අවස්ථා තියෙන එකක් තමයි භාෂාව හරිම ආකර්ශනීය දෙයක්. බස හැසිරවීම කියන එක. ඉතින් භාෂාව හසුරවනකොට හුඟ දෙනෙක් අහගෙන ඉන්න සමහර විට විශාල පිරිස් අහගෙන ඉන්න අවස්ථා තියෙනවා. ඉතින් ඒ පිරිසගේ භාෂාවයි දේශකයාගේ භාෂාවයි එකක්. එතකොට අර පිරිසට යම් යම් දේවල් වැටහෙනවා සමාන ආකාරයෙන්. ඒතර ලොකු ආනන්දනීය ලක්ෂණයක් මෙතන ඇති වෙනවා. එතකොට මේ ආනන්දනීය ලක්ෂණයට බොහෝ වෙලාවට දේශකයා ගොදුරු වෙනවා. ඒ කියන්නේ ලියන කෙනා හෝ කියන කෙනා. එයා හිතනවා මම මේ කාරණේ ਸਰව සම්පූර්ණ වශයෙන් භාෂා මාධ්‍යයෙන් මම මේක පැහැදිලි කරලා දුන්නා. අනිත් අයට මේක සම්පූර්ණ අවබෝධ කරලා දුන්නා කියලා. සමහර විට ශ්‍රාවකයොත් රැවටෙනවා අපි මේ කාරණේ හරියට තේරුම් ගත්තා කියලා. හැබැයි තව පියවර දෙකක් එහෙමම ඉතිරි වෙලා තියෙනවා. චින්තාමය සහ භාවනාමය කොටස් දෙක. ඉතින් මේ දෙකට නොයා සමහර වෙලාවට මෙපමණකින් දේශක ශ්‍රාවක දෙපාර්ශ්වයම නතර වෙනවා. එහෙම නැත්නම් චින්තාමය පැත්තට ගියාම සමහර වෙලාවට මානසිකාරයේ අයෝනිසෝ පැත්තට යනවා. මෙනෙහි කිරීම දැන් චින්තාමය ඥානයේදී බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙන්නේ මේ මානසිකාර ක්‍රමය. බොහෝ තැන්වල මෙනෙහි කරලා බලනවා, නැවත නැවත සිතලා බලනවා. කරුණු ගලපලා බලනවා, සංසන්දනය කරලා බලනවා. මානසින් කරන්නේ මේක. වෙනත් කෙනෙක් එක්ක නෙමෙයි. තර්ක විතර්ක දාගෙන බාහිර පිරිස එක්ක කරන වැඩක් නෙමෙයි මේක. මේක තමන්ම කරුණු ගලපා නිවැරදිව හිතන්න පුරුදු කරගෙන ඒ පැත්තට හිතන ක්‍රමයක්. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාර කියලා. ඒතර සමහර අයගේ මේ මනසිකාරය අයෝනිසෝ පැත්තට හැරෙනවා. යෝනිසෝ මනසිකාර ක්‍රමය අපි හුරු වෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා දහමට අනුව තේරුම් අරගෙන ඒ යෝනිසෝ මනසිකාර ක්‍රමයක් අපි හුරු වෙන්න ඕන. කොයි දෙයක් එහෙමයි. ඉතින් එහෙම නැතුව මනසිකාර කරන්න ගියාම සමහර ඇත්තෝ මේ අයෝනිසෝ පැත්තට මනසිකාර කරලා එයින් ලබාගත් යම් යම් අදහස් වැටහීම් තේරුම් ගැනීම මොකද කරන්නේ ආපහු භාෂා මාධ්‍යයෙන් ඉදිරිපත් කරන. ඒක අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඇතැම් දේශකයන්ගේ. ඒ අය කියනවා මම මෙහිම සංසුන්ව ඉන්නකොට කිසියම් චිත්ත සමාධියකින් ඉන්නකොට මෙන්න මෙහිම දෙයක් දැක්කයි මෙහිම දෙයක් වැටහුණයි කියලා. ඉතින් අපිට සමහර වෙලාවට ඒවා යහපත් විදියට සත්‍ය විදිහට යෝනිසෝ මනසිකාර කරපුවාම ඒකේ හරි දේ එනවා. නමුත් අයෝනිසෝ මනසිකාර කරායින් පස්සේ ඒ තැනත්තා
ඉදිරිපත් කරන දේ හරි දේ නෙවෙයි එන්නේ. ඒ වගේ ගැටලු තියෙනවා. වර්තමාන දේශකයන්ගේ අපි දකින එවැනි ගැටලු. ඒ චින්තාමය ඥානෙ අවුල් කරගෙන තියෙනවා. චින්තාමය පැත්තට ගිහිල්ලා තියෙනවා. නමුත් මානසිකාරය අයෝනිසෝ. එතකොට වෙන්නේ බුදුරජාන් වහන්සේ ඒකේ ආදීනමය කියලාම තියෙනවා. අනුප්පන්නානං අකුසලානං ධම්මානං උප්පජ්ජති. උප්පන්නානං අකුසලානං ධම්මානං පවඩ්ඩති. අයෝනිසෝ මානසිකාරයේ ස්වභාවය. ඊළඟට උප්පන්නානං කුසලානං ධම්මානං පහියති. අනුප්පන්නානං කුසලානං ධම්මානං න උප්පජ්ජති. ඔක තමයි ස්වභාවය. ඉතින් ඔය නිසා අපි දෙවනි පියවර චින්තාමය ඥානයේදී මානසිකාරය යෝනිසෝ පැත්තේ තියාගන්න ඕන. ඉතින් ඒ විදිහට ගියාම අපිට චින්තාමය කොටසෙදි හරියට මේක පැහැදිලි වෙනවා, අවබෝධ වෙනවා. ඉදං කුසලං ඉදං අකුසලං ආදී වශයෙන්. ඊට පස්සේ ඉදං කුසලං ඔන්න ඊළඟට තියෙන්නේ භාවනාමය පියවර. භාවනාමය පියවරේදී මොකද්ද? දැන් ඉදං කුසලං කියන එක වැටහිලානේ තියෙන්නේ, කවුරුවත් කියන නිසා නෙවෙයි. තමන්ටම වැටහිලා තියෙන්නේ, කරුණු සහිතව හේතු සහිතව වැටහිලා තියෙන්නේ. ඉදං කුසලං. ඊට පස්සේ ඉදං අකුසලං කියන එකත් තේරිලා තියෙන්නේ. දැන් භාවනාමය පියවරට යනවා. භාවනාමය පියවරේදී අනිවාර්යයෙන්ම ඉදං කුසලං කියපු එක වඩනවා, ඉදං අකුසලං කියපු එක ගෙවා දානවා. භාවනාමය පියවරේදී ප්‍රායෝගිකව වචනයෙන්, ක්‍රියාවෙන්, සිතවිල්ලෙන් තුනෙන්ම අකුසලං කියපු දේ ගෙවා දමනවා. මොකද කෘත්‍ය ඥානෙ තියෙනවා දැන්. අර චින්තාමය මට්ටමේදී, සුතමේ මට්ටමේදී හරියටම තමන් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. තමන්ගේ ජීවිතයට සාපේක්ෂව තමයි මේක අවබෝධ වෙන්නේ. තමන්ගේ ජීවිතේ දිහා බලනවා. අර චින්තාමය ඥානයේදී කරන්නේ හුඟක්ම වෙලාවට පොතපත, දේශනා, තර්ක විතර්ක ආදී ඔක්කොම පැත්තකින් තියලා අර සුතමේ ඥාණයෙන් ලබාගත් කිසියම් ඒ සුතමේ ඥානයේ ඔස්සේ තමන්ගේ ජීවිතේට එබිලා බලන, යොමු වෙලා බලනවා. එහෙම බලපුවාම තමන්ටම තේරෙනවා තමන්ගේ ජීවිතේ කුසලයේ අකුසලයේ දෙක. ඉතින් තේරුණායින් පස්සේ අන්න භාවනාමය පියවරට ඊටාම පැහැදිලිව යනවා. ඉදං කුසලං මගේ ජීවිතේ මෙන්න මේ ටික කුසලය දැනට තියෙන උපන් කුසලය කියලා කොටසක් තමා දකින්න. ඉතින් ඒක වඩාගෙන වර්ධනය කරගෙන දියුණු කරගෙන යනවා. ඒක භාවනා පැත්තේ කෙරෙන දේ. ඊළඟට ඉදං අකුසලං කියලා තමන්ගේ ජීවිතයේ තුල මෙන්න මේක තමයි අඩුපාඩුව, මේක තමයි දෝෂය, මේක තමයි වරද, මේක තමයි හරිගස්ස ගත යුතු දේ කියලා තමන්ට වැටහෙනවා. එතකොට ඒක අපි සකස් කරගෙන යනවා. එතකොට ඕක තමයි භාවනාවේදී කෙරෙන්නේ. එතකොට අන්න එතෙන්ට එනකොට අපි භාවනාමය ඥානය වැඩිලා යින් අවබෝධයටපත් වෙලා ප්‍රත්‍යක්ෂ වෙලා අපි විමුක්තිය ලැබෙන තැනට එන්නේ ඔතින්දි තමයි. ඉතින් හරි පරිස්සම් වෙන්න ඕන අපි. ඔය පියවර තුනේදීම වරදින්න පුළුවන්. වර්තමානයේ හුඟක් අයට වරදිලා තියෙන්නේ මේ සුතමය පියවරේදී. භාෂා භාවිතය හරහා කරන මේ සාකච්ඡා සම්මන්ත්‍රණ දේශනා වලින් හැමෝම අපි ධර්ම අවබෝධය ලැබුවා කියලා දේශකයාත් හිතා ගන්නවා මම ධර්ම අවබෝධයේ තියෙන කෙනෙක්, මම මේක හරියටම කිව්වා අනිත් අයට කියලා. ශ්‍රාවකයොත් හිතනවා අපි මේක අහවල් දේශකයා මේක අපිට කියලා දුන්නා, මේක හරියටම හරි කියලා. එතනින් නතර. චින්තාමය භාවනාමය පියවරට ගිහිල්ලා නැහැ. ඉතින් අනිත් එක තමයි මේ සුතමය ඥාණයෙන් සමහර වෙලාවට අපි අමන්දානන්දයටපත් වෙනවා, මෝහණය වෙනවා. දේශකයන්ට මෝහණය වෙනවා. දේශකයා කියන දේම සත්‍යයි අනිත් ඔක්කොම අසත්‍යයි කියලා වැරදි නිගමනවලට එනවා. ඔය වගේ හරියට පටලැවිලි හදාගන්න. ඉතින් මොකද වෙන්නේ? එතනින්ම අපේ මේ ඥාන මාර්ගය නතර වෙනවා. ඉතින් ඔය ගැටලුව තියෙනවා මම මේ අපේ කල්යාණ මිත්‍රයන්ට මතක් කරන්නේ. ඉතින් පහුගිය දවසකත් මම මේ අපි කරන ධර්ම සාකච්ඡාවක් තියෙන ඇත්තටම ස්වාමීන් වහන්සේලා එකතු වෙලා අපි රාත්‍රී කාලයේ
සූම් තාක්ෂණයෙන් ස්වාමීන් වහන්සේලාගේ ධර්ම අවබෝධයේ පිණිස අපි දැනට ධර්ම සාකච්ඡාවක් කරගෙන යනවා. ඉතින් ඒ සාකච්ඡාවේදී ඔය වගේ ගැටලුවක් පැන නැංගා. ඒ සාකච්ඡාවට ඔය භාෂා ප්‍රවීණතාවයේ තියෙන යම් කෙනෙක් සම්බන්ධ කරගෙන තිබුණා. එතකොට දැන් ඒ තැනැත්තා මේ භාෂා ප්‍රවීණතාවයේ විසින් තමන් පාලි භාෂාව පිළිබඳ ලොකු ප්‍රවීණතාවයක් තියෙන කෙනෙක්. ඒක ඇත්ත. ඒක අපි කවුරුත් පිළිගන්නවා. නමුත් අර ගැටලුව ඒ තැනැත්ත හදාගෙන තියෙන දැනටම තමන් මේ සුතමේ ඥාන මට්ටමේදී සියල්ල දන්නවා කියන අවබෝධය තුළ ඒ ඇදහිීම තුළ සියල්ල දන්නවා කියන තමන් ඒ ඇදහිීමට ගිහිල්ලා ඉතින් වචන අල්ලගෙන අනිත් අය දන්නේ නැහැ මම තමයි දන්නේ කියන ඒ එක්තරා මානී ස්වභාවයකට ඇවිල්ලා ඉතින් ලොකු වාද විවාද ආදියට පැටලෙනවා. ඉතින් ආපහු මොකද වෙන්නේ? ඒ පුද්ගලයාත් ශ්‍රාවක පිරිසත් ආපහු අවුල් කරනවා නැවත වටේ. ඉතින් මේ වගේ අර්බුද අපිට මේ ධර්ම සංഭാෂණවල ධර්ම සාකච්ඡාවලදී අපිට මොන ගැහෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපි හුඟක් සැලකිලිමත් වෙන්න ඕන. මෙන්න මේ පියවර 3 පරිස්සමින් යන්න. සුතමේ ඥාණයෙන් කවදාවත් තමන් ධර්ම අවබෝධය ලැබුවයි කියන නිගමනයට එන්න හොඳ නැහැ. එහෙම එන්න හොඳ නැහැ. චින්තාමය භාවනාමය පියවරවලින් අපි ඉදිරියට යන්න ඕන. කොහොම නමුත් අපි මේ කරන ධර්ම සාකච්ඡාව මේ අන්තර්ජාලය ඔස්සේ මුණ ගැහිලා නිවෙන මග කියන මේ Skype හමුවට Skype දිනුමට සම්බන්ධ වෙලා මේ අපි කරන මේ ධම් සාකච්ඡාව හැම විටම මතක තියාගත යුතුයි මේක සුතමේ මට්ටම පමණයි කියලා. ඒතකොට මේවයි මේ අපි කතා බහ කරන දේ අපි ඇත්තටම බුද්ධ දේශනා තමයි මේ ධර්ම සාකච්ඡාවට අපි ගන්නෙ. ඒ බුද්ධ දේශනා මගේ උපරිම ශක්තියෙන් මම ඒක පැහැදිලි කරනවා. ඉතින් ඔයත්න්ටත් අවකාශයේ තියෙනවා මේ බුද්ධ දේශනා කියවලා බලන්න. ඒවට දැන් පහසුකම් අපිට තියෙනවා. අන්තර්ජාලය ඔස්සේ මේවා සකස් වෙලා තියෙනවා. පොතපතත් මුද්‍රිත පොතපතත් තියෙනවා. ඉතින් ඒවා කියවලා බලලා අපිට අවශ්‍ය දේ මේ සූත්‍රවල උනත් නොඑක් දේවල් අතිරේක විස්තර තියෙනවා. නැතුව නෙමෙයි අපි දන්නවා සූත්‍රය සමහර ඒවායි සූත්‍ර නිදානයක් තියෙනවා. දීර්ඝ නිදානයක්. පසුබිම් කතන්දරයක් තියෙනවා. ඊට අමතරව උපමා රූපක නිදර්ශන වගේ දේවලුත් තියෙනවා. සමකාලීන ඉන්දියානු සමාජයේ විස්තර තියෙනවා. ඓතිහාසික පුවත් තියෙනවා. නොඑක් දේවල් තියෙනවා මේ සූත්‍රවල උනත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒවා පසුපස යන්න අවශ්‍ය නැහැ. අපි මේ ලබා ගන්නේ ඍජුවම ධර්ම අවබෝධය ලබා ගැනීම ඉලක්ක කරගන්න. එතකොට අපි සූත්‍රයක් සාකච්ඡා කළා. අතිරේක දේවල් ටික මේ සූත්‍රයේ යම්කිසි සැරසිල්ලක් හැටියට ඉතින් මහරහතන් වහන්සේලා නෙමේ සූත්‍ර සකස් කරා කියලා අපි පිළිගන්නේ පළවෙනි ධර්ම සංගායනාවේදී. ඉතින් උන්වහන්සේලා හිතලා මේ මුල් සූත්‍රවල ඒ කියන්නේ දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය වගේ සූත්‍රවලදී ධර්ම සූත්‍රයකට අතිරේක විස්තර ගොඩක් එකතු කරලා තියෙනවා. නමුත් සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය වගේ වට යනකොට ඒවා අයින් කරලා තියෙනවා. මුල් ඒවායේ කියවිච්ච සමහර දේවල්ම තමයි නැවත කියන්න තියෙන්නේ නිසා. නමුත් අර මුල් සූත්‍රවල දීර්ඝ අතිරේක තොරතුරු අතිරේක විස්තර ගොඩක් දේවල් තියෙනවා. එතකොට සමහර වෙලාවට අපි ওই සාහිත්‍ය කතන්දර ව්‍යාකරණ ප්‍රභේද ඕව පසුපස යන්න ඉඩ තියෙනවා. එතකොට අපේ ගමන වරදිනවා. අපි නිතරම අර චතුසත්‍ය ඉලක්ක කරගෙන නිවන ඉලක්ක කරගෙන මේ ගමන යා යුතුයි. එතකොට අතිරේක පටලැවිලි ගොඩනගෙන්නේ නැහැ. අතිරේක අර්බුද පැන නගින්නේ නැහැ. ඒක නිසා මේ කාරණේ අපි මතක තියාගෙන අත්‍යවශ්‍ය දේ මේ සූත්‍රයක් සාකච්ඡා කරනකොට උනත් මම උනත් සමහර වෙලාවට මේවයි තියෙන අතිරේක විස්තර ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. ඉතින් මම ඒව බොහොම සංක්ෂේපයෙන් තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් ඒවා ඒ තරම ලොකුවට සැලකිල්ලට ගන්න අවශ්‍ය නැහැ. හරියටම අපේ ධර්ම මාර්ගයට අපිට අවශ්‍ය කරන මේ දේ අපි උකහා ගන්න ඕනේ. ඒක තමයි අත්‍යවශ්‍ය දේ. ඉතින් එහෙම ගත්තම අපිට බොහොම පහසුවෙන් ධර්ම අවබෝධය ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
මේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. සුතමේ ඥාණයෙන් ගන්න පුළුවන් උපරිම දේ අපිට ගත හැකි වෙනවා. ඒකයි තියෙන්නේ. අනිත් එක දැන් ත්‍රිපිටකය කියලා ගත්තම සූත්‍ර පිටකයක් තියෙනවා. සූත්‍ර දහස් ගණනක් තියෙනවා. විනය පිටකයක් තියෙනවා. ඉතින් ඒතනත් විනය කරුණු රාශියක් තියෙනවා. ඉතින් ඒව පිළිබඳ අර්ථ විවරණ තියෙනවා. ඊළඟට පස්සේ කාලේ අභිධර්ම පිටකය කියලා ප්‍රකරණ ග්‍රන්ථ 7ක් තවත් එකතු කරගෙන තියෙනවා මේවට. මීට අමතරව මේ හැම එකටම ලියවිච්ච අර්ථ කතා, අට කතා, අටුවා තියෙනවා. ඒ දෙකම පදනම් කරගෙන ලියවිච්ච අප්‍රමාණ විවරණ ග්‍රන්ථ තියෙනවා, විවරණ දේශනා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කියවන්න අහන්න අවශ්‍යත් නැහැ. එහෙම හිතුවොත් එහෙම ඒක තවත් ලොකු මුලාවක් වෙනවා. ඒ සියල්ල අහලා කියවලා ධර්ම අවබෝධය ලබනවා කිව්වොත් ඒක ලොකු මුලාවක්. එහෙම අවශ්‍ය නැහැ. මේ චතුසත්‍ය කියන එක නිතරම අපේ මනසේ ඉලක්කයේ මනසේ අපි තේරුම් අරන් තියෙන්න ඕන. බුද්ධ දේශනාවේ හරය කේන්ද්‍රීය දේශනාව මුල් බුදු සමය වෙන්නේ චතුසත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ හතර. ඉතින් ඒක ඔස්සේ තමයි මේ ඔස්සේ ගිහිල්ලා ඉලක්කය නිබ්බාන. ඕක තියාගත්තම ඔය පැහැදිලි අදහස තියාගත්තම ඕකට සම්බන්ධ නැති දේවල් අපිට හරි පහසුවෙන් පැත්තකට කරන්න පුළුවන්. ත්‍රිපිටකයේ පවා තියෙන. හරිම පැහැදිලිව මේ හොඳයි ඒක අපි පැත්තකින් තියමු. ඒක මේ කාර්යයට අදාළ නැහැ. ත්‍රිපිටකයේ තියෙන එක බෑ. සූත්‍රයේ තියෙන එක ඇත්ත. අටුවාවේ තියෙන එක ඇත්ත. ඒ වුණාට අපිට මේක පහසුවෙන් මෙහෙම පැත්තකින් තියලා තියන්න පුළුවන්. අයින් කරලා තියන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ අපේ ඉලක්කයට හරියටම සූත්‍රයක විනයේ අභිධර්මයේ හෝ අටුවාවක හෝ එහෙම නැත්නම් නූතන දේශකයේ නූතනේ ලියලා තියෙන පොතක් ලියලා තියෙනගේ පොතක් කියවීමේදී හෝ හරියටම අත්‍යවශ්‍ය ටික ගන්න. ඉතින් මම ඕකට පොඩි උපමාවකුත් කියන්න කැමතියි. කාලය පොඩ්ඩක් ගත වුණත් අපි හැමෝම දන්නවා මේ අඹ ගෙඩියක් අපි ගත්තොත් අපි හිතමු මේක ඉදිලා දැන් කන්න සුදුසු අඹ ගෙඩියක් කියලා. එතකොට මේ අඹ ගෙඩියේ තියෙන පිටින් පොත්තක් තියෙනවා. ලෙල්ලක් තියෙනවා. එතකොට මේ පොත්ත ලෙල්ල අපි අයින් කරනවා අඹ කනකොට. ඒක කන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. ඊළඟට මදේ තියෙනවා. ඊළඟට ඇටයක් තියෙනවා. එතකොට අපි ඇටෙත් අයින් කරනවා. අයින් කරලා අඹ මදේ තමයි අපි කන්නේ. කන කොටසට අපි මදේ කියනවා අඹ ගෙඩියේ. දැන් අපි බලපුවාම මේ අපි කන මොහොත දක්වා මේ අඹ මදය ආරක්ෂා වීම සඳහා මොකද්ද උපකාරී වුනේ? උපකාරී වුනේ අඹ පොත්තනේ, අඹ ලෙල්ල. ඒක තිබ්බේ නැත්තම් අර අඹ රසවත් අඹ මදේ රැකෙන්නේ නැහැ, ආරක්ෂා වෙන්නේ නැහැ. ඊළඟට මේකේ අඹ ඇටේ කියලා එකක් තියෙන. ඒකත් අපි කන්නේ නැහැ. ඒකත් අපි පැත්තකට දානවා. අඹ ඇටේ කාර්යය මොකද්ද? මෙවැනි අඹ මදයක්, රසවත් අඹ මදයක් නිපදෙව්වේ අඹ ඇටේ. අඹ ඇටේ තමයි ඒක කළේ. ඊළඟටත් මේක නිපදවන්න ඕන නිසා තමයි අඹ ගෙඩියට අඹ ඇටයක් එකතු වෙලා තියෙන සබාදහම විසින්. බීජය කියලා අපි ඒකට කියනවා. එතකොට මේ අඹ ඇටේ තමයි මහ පොළොවට වැටිලා පොළොවේ සාරය උරාගෙන ගහක් වෙලා අතුයිති මල් හැදිලා පළ දරන්නේ. අන්න පළ දරනකොට ආපහු අපිට අඹ මදේ ලැබෙනවා. එතකොට නැවත වතාවක් අඹ මදයක් ලබා ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපිට මේ අඹ ඇටේ පැල කරන්න වෙනවානේ. එතකොට දැන් මේ අඹ පරම්පරාව ඉස්සරහට යන්න, අඹ මද පරම්පරාව ඉස්සරහට යන්න නම් අඹ ඇට අවශ්‍ය වෙනවා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. ඊළඟට නිපද වෙච්ච අඹ මදේ රැකෙන්න නම් අඹ පොත්තයි අඹ ලෙල්ලයි අවශ්‍ය වෙනවා. ඒ වගේ අපේ මේ දහමෙන් අපි ලබන ඵලය අඹ මදේ වගේ. හැබැයි මේ අඹ මදේ අනිවාර්යයෙන්ම අර පොත්ත ලෙල්ල ඇටය අන්තර්ගතයි. ඒවට වටිනාකමකුත් තියෙනවා. පැහැදිලි වටිනාකමක් තියෙන ඒවට. ඒක නිසා අපි ඒක අඹ මදේ හැටියට හිතා ගන්න හොඳ නෑ.
ඒක නිසා අපි ලෙල්ල පොත්ත කන්න යන්න හොඳ නැහැ. ඇටේ කන්න යන්නත් හොඳ නැහැ. ඇටේ කෑවොත් එහෙම ඊළඟ බීජය ඊළඟ අඹ ගහ හැදෙන්නේ නැහැ. අපිටත් වැඩක් නැහැ ඇටේ කෑවට. ඊළඟට පොත්ත ලෙල්ල කන්නේ නැහැ කොහොමදත් ඒක කෑවත් අපිට අවශ්‍ය දේ ලැබෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට මේ පොත්තේ ලෙල්ලේ ඇටේ කාර්යය හොඳට තේරුම් අරගෙන ඒ පොත්ත ලෙල්ල ඇටය අපි පැත්තකට කරනවා. ඒකේ වටිනාකම අපි බාල කරන්නේ කොයි වෙලාවකවත්. ඒ පොත්තෙන් ලෙල්ලෙන් ඇටෙන් කෙරෙන විශාල කාර්යභාරයක් තියෙනවා. ඉතින් ඒක අපි මේ විදිහට මේ ධර්ම ප්‍රතිපදාවෙත් ඒවට ගරු කරලා ඇටේ තවදුරටත් ආරක්ෂා කරගෙන යන ඇත්තන්ට ඒක ආරක්ෂා කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි නිවන් දැක්කම කොහොමදත් ඇටෙත් අපි අනවත පැල කරන්නේ ඇටේ කීන බීජ අවිරූල්හ ඡන්දා ආයි පැල කිරීමට තියෙන කැමැත්ත නැහැ. මෙච්චර කාලයක් මේ අඹ මදේ දිගට ආවේ මෙහෙමයි. ඒ වුණාට ඒක ආයි පැල කරන්න තියෙන උවමනාවක් නැහැ. ඒක මහා සියුම් කාරණයක්. එතනින් ඒක අවසන්. ඒකයි ස්වභාවය. ආයි බීජ පැල කිරීමක් නැහැ. අඹ පරම්පරාව ගෙන යෑමක් නැහැ. අඹ රසයේ විඳලා ඒක ඉවර. හැබැයි උපමාව ටිකක් ඕලාරිකයි මම ඉදිරිපත් කර උපමාව. මට ඊට වැඩිය හොයාගන්න තරම් උපමාවක් මට තිබ්බේ නැහැ. මම ඒකයි ඔය කාරණේ කිව්වේ. ඉතින් ඔය ඇත්තන්ට ඕක වටහා ගන්න ඕන. දැන් වර්තමානයේ මේ අඹ ඉදිරිපත් කිරීමේදී සමහර අය මේකේ ලෙල්ල පොත්ත කන අය බවට පත් වෙලා තියෙනවා. සමහර අය ඇටේ ලොකු කරගෙන ඉතින් ඒ පැත්තේ වැඩ කරගෙන යන අයත් ඉන්නවා. හැබැයි බුදුහාමුදුරුව අපිට ඉගැන්වුවේ මදේ කන්න. ඒක නිසා අපි මදේ හොයා ගන්න ඕන. මදේ තමයි චතුසත්‍ය හා ඒ තුලින් ලබන නිබ්බාන නිවීම සැනසීම. ඒක ආයේ ඊළඟ භවයකදී ඊළඟ තැනකදී කරන වැඩක් නෙවෙයි. මේ ජීවිතේදීම කරන වැඩක්. ඉතින් ওই කාරණේ තේරුම් ගත්තේ නැති ඇත්තෝ ඇටේ ලෙල්ලේ වැඩ පොත්තේ වැඩ කර ඉන්නවා වෙන්න පුළුවන්. අපි මදේ ගැන කතා කරපුවාම ඒගොල්ලන්ට සමහර වෙලාවට කේන්ති යනවා, ප්‍රකෝප වෙනවා, දොස් කියනවා. මෙච්චර වටින දෙයක් මේ ලෙල්ල, මෙච්චර වටින දෙයක් මේ ඇටේ, මෙච්චර වටින දෙයක් පොත්ත කියලා දොස් කියන්න ඉඩ තියෙනවා. ඒකට කමක් නැහැ. අපි ඒක සංසුන් මනසින්, තැම්පත් මනසකින් අපි ඒක බාරගමු. බාරගෙන අපි මේ මදය පිළිබඳ වැඩපිළිවෙලේ අපි ඉස්සරහට යා යුතුයි. චතුසත්‍ය අවබෝධය සඳහා අපි කටයුතු කළ යුතුයි. ඉතින් ඒ කාරණේ අපි විශේෂයෙන් මතක තියාගෙන කටයුතු කරමු. මේ ධම් සභාවත් අපි උත්සාහ කරන්නේ අර මදය පැත්තට, හරය පැත්තට අපේ සුතමේ ඥානය ගොඩනගා ගන්න. ඒක නිසා අපේ කල්යාණ මිත්‍රයෝ මේ කාරණේ අවබෝධ කර ගැනීම වැදගත්. හොඳයි. අපි එහෙමනම් අපි සූත්‍ර සාකච්ඡාවට යමු වෙනවා. අපි පහුගිය ධර්ම සාකච්ඡාවේදී අපි යම් සූත්‍රයක් සාකච්ඡා කළා, නිමා කෙරුවා. සත්තට්ඨාන සූත්‍රය ඔබට මතකයි. ඉතින් ඊට පස්සේ අපිට තවත් සූත්‍ර පිළිබඳ යෝජනා ඇවිල්ලා තිබුණා. ඒ අනුව අදත් අපි සූත්‍රයක් තෝරගත්තා. මේ කජ්ජනීය සූත්‍රය. කජ්ජනීය සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකාය. දීඝ මජ්ක්‍ධිම, සංයුත්ත, අංගුත්තර, කුද්දක කියලා නිකාය පහක් තියෙනවා. එයින් තුන්වෙනි නිකාය සංයුත්ත නිකාය. සංයුත්ත නිකායේ තවත් ඉතින් සගත වර්ග, නිදාන වර්ග, කන්ද වර්ග ආදී වශයෙන් බෙදලා තියෙනවා. එහි කන්ද වර්ගයේ කන්ද සංයුත්තේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ කජ්ජනීය වර්ගය තුල සූත්‍රයක්, කජ්ජනීය සූත්‍රය. මේ සූත්‍රයත් ඉතින් අපි අර මේ සාකච්ඡාවේදී හුඟක්ම අර මේ චතුසත්‍ය ඉලක්ක කරගෙන නිවන සාක්ෂාත් කරගෙන ඊට අදාළ සූත්‍ර අපි වැඩිපුර තෝරගන්නවා. ඒක නිසා අපි මේ සූත්‍රය මේ අපේ කල්යාණ මිත්‍රයෝමයි යෝජනා කරලා ඉවලා තිබුණේ. තියනවා මම කජ්ජනීය සූත්‍රය තෝරාගත්තා. අද ධර්ම සාකච්ඡාවට අද අපි පුළුවන් වුණොත්
සම්පූර්ණ සූත්‍රය සාකච්ඡා කරන්න පුළුවන් වුණොත් එහෙම කරමු. එහෙම නොහැකි වුණොත් අපි අර කලින් වගේ ඉදිරි අවස්ථාවකදී ඉදිරි කොටස් සාකච්ඡා කරන්න අපි උත්සාහ කරමු. හොඳයි එහෙමනම් ඔන්න දැන් මූලාශ්‍රය අපි කිව්වා ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායට කියලා. සංයුත්ත නිකායේ කන්ද වර්ගයේ කන්ද සංයුත්තේ ඇතුළත් සූත්‍රයක් කජ්ජනීය සූත්‍රය. දැන් මේ සංයුත්ත නිකායේ සූත්‍රවල නිදානය අයින් කරලා වගේ තියෙන්නේ. ඒ හැම එකේම සාවත්තියන් කියලා උඩින් මුලදිම වචනයක් තියෙනවා. එතකොට අපි සාවත්තියන් කියලා වචනේ තියෙනකොට අපි තේරුම් ගන්නවා මේ දේශනාව අර කලින් සූත්‍රවල සාවත්තියන් කියන නිදානේ තියලා තියෙනවා. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියන් විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ චත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති බදන්තේති බික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදෝච කියන ටික තමයි ඔය සාවත්තියන් කියන තනි වචනෙන් හකුලවලා තියෙන්නේ. ඒත් අපි දැන් මේ නිදානේ හුඟක් අවස්ථාවල හමු වෙලා තියෙන නිසා සූත්‍ර පිටකයේ ඉතින් අග හරියට යනකොට සංක්ෂිප්ත නිකාය නැත්නම් සංයුත්ත නිකායට යනකොට අර කාරණේ සංක්ෂිප්ත කරලා හකුලවලා තියලා තියෙනවා. එතකොට අපි දන්නෝ දැන් මේ කජ්ජනීය දේශනාව බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දේවරම් විහෙර වැඩ වාසය කරන අවස්ථාවක ශ්‍රාවකයන් අමතලා කරන ලද දේශනාවක් කියලා. එතකොට ඒ ටික හරි. දැන් ඔන්න දේශනාව කෙලින්ම ආරම්භ වෙනවා පටන් ගන්නවා. යේහි කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරමානා අනුස්සරಂತಿ සබ්බේතේ පංච උපාදානස්කන්ධේ අනුස්සරಂತಿ ඒතේ සංවා අඤ්‍යතරං. එතකොට කිසියම් සංක්ෂිප්ත හකුලවල කරන දේශනාවක් යේහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා කිසියම් කවර යේහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා මේ සමන සහ බ්‍රාහ්මන කියන වචන දෙක පාවිච්චි වෙනවා විවිධ තැන්වල විවිධ ආකාරයෙන්. එතකොට මේ ආකාරය අනුව අපි තේරුම් ගන්න ඕන මෙතන සමනාවා බ්‍රාහ්මනාවා කිව්වම ගිහි පැවිදි කියලාත් අපිට ගන්න පුළුවන්. ගිහි සම්ප්‍රදායේ ඉන්නේ නැත්තොයි පැවිදි සම්ප්‍රදායේ ඉන්නේ නැත්තොයි. බ්‍රාහ්මනා කියන වචනේ යේහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා කිසියම් අපි ගිහි කෙනෙක් හෝ පැවිදි කෙනෙක් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගිහි සම්ප්‍රදායේ ඉන්න හෝ පැවිදි සම්ප්‍රදායේ ඉන්න කියලා. දැන් සමනා කියන්නේ හුඟක්ම පැවිදි සම්ප්‍රදායේ ඉන්නේ නැත්තෝ මේ බෞද්ධත්ව විතරක් නෙවෙයි. ශ්‍රමණ කිව්වම මූලික වශයෙන් අදහස් කරන්නේ ඒක. ඊළඟට බ්‍රාහ්මනා කිව්වම හුඟක් වෙලාවට ගිහි සම්ප්‍රදායක් අදහස් කරනවා මුලදී. පස්සේ ওই වචන දෙක වෙනත් විදිහට අර්ථකථනයක් වෙලා තියෙනවා. සමනා කිව්වම සමචර්යා සමනෝ කියලා බුදුරජාණන් වහන්සේම අර්ථකථනය කරලා තියෙනවා. විසමචර්යා වලින් බැහැර වුණු සමචර්යා ඇත්තා සමන කියලා. එතකොට මේක ගිහිද පැවිදිද කියන අදාළත්වයක් නැහැ සමන කිව්වම. දැන් අපි හිතාගෙන ඉන්නේ මුල් අර්ථකථනයට අනුව සමන කියන්නේ පැවිදි ඇත්තෝ කියලානේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ පස්සේ කාලේ අර්ථකථනයට අනුව සමන කියන එකේදී ගිහි පැවිදි භාවයක් නැහැ. සමචර්යා සමනෝ. සමචර්යා සමනෝ. එතකොට එතන ගිහි පැවිදි ભેදයක් නැහැ. ඊළඟට බ්‍රාහ්මණ කියන වචනේ මුලදී තියෙන්නේ ගිහි සම්ප්‍රදායක්. ගිහි ආගමික භාවයක් සහිතව ගිහි සම්ප්‍රදායක් නියෝජනය වුණේ. පස්සේ කාලේ බ්‍රාහ්මනා කියන එකටත් බුදුරජාණන් වහන්සේ බාහිත පාපෝති බ්‍රාහ්මනෝ කියලා අර්ථකථනයක් දීලා තියෙනවා. පව් බැහැර කර බැවින් බ්‍රාහ්මණ කියලා. එතකොට එතනත් ගිහි පැවිදි කතාවක් නැහැ. පව් බැහැර කළ ඕනම කෙනෙක් බ්‍රාහ්මණ කියන වචنين අර්ථකථනය වෙනවා. එතකොට මේ ඒතෙන්දී හුඟක් වෙලාවට සමනා බ්‍රාහ්මනා කියන වචන දෙකෙන් හුඟක්ම අදහස් කරලා තියෙන්නේ රහතන් වහන්සේලා පිළිබඳ ওই දෙවෙනි අර්ථකථනයේදී. එතකොට දැන් රහතන් වහන්සේ රහත්භාවයටපත් උනයින් පස්සේ මේ කියන ධර්ම මාර්ගයේ මේ කියන ප්‍රතිපදාව අනුගමනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒක අනුගමනය කරලා එතෙන්ටපත් වෙලා තියෙන්නේ. ඒක නිසා මෙතෙන්දී අපිට ගන්න වෙන්නේ සමන බ්‍රාහ්මණ කිව්වම
අර වචන ඔස්සේ ගිහිල්ලා වචන හරඹ කරන්න නැතුව මෙතෙන්දි ගන්න වෙන්නේ අපිට අර තාම මේ ප්‍රතිපදාවෙන් ප්‍රතිඵල නොලබපු අය හැටියට ගිහි හෝ පැවිදි අය හැටියට සලකගෙන. එතකොට යේහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා මේ නිවනට නොපත් කවර ශ්‍රමණේ ගිහි කෙනෙක් හෝ පැවිදි කෙනෙක් හෝ වේවා අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරමානා අනුස්සරන්ති. අනේක විහිතං කියලා කියන්නේ නොඑක ආකාරයේ විවිධ ආකාරයෙන් කියන අදහස ගන්න පුළුවන්. නොඑක ආකාරයෙන් පුබ්බේ නිවාසං. පුබ්බේ නිවාස කිව්වම නිවාස කියන වචනේ වර්තමානයේව ගෙවල් දොරවල් වලට නිවාස කියන වචනේ යෙදෙන සිංහලෙන් ඒ අදහස නෙවෙයි. නිවාසති කිව්වම ඒකෙන් අදහස් කරන්නේ කිසියම් ජීවන රටාවක්, දිවි පැවැත්මක්, ජීවත් වීමක් කියන එකයි ජීවිතයක් කියලා අපි ගන්න. එතකොට පුබ්බේ නිවාසං කියන්නේ මේ වර්තමාන එක නෙවෙයි, මීට පෙර. එතකොට අතීතයට සම්බන්ධතාවයක් මේකේ පෙන්නනවා. මීට පෙර මම කොයි විදියට ජීවත් වුණාද කියන අදහස අනුස්සරන්ති අනුස්සරමානා. ඔක කවුරුත් මතක් කරනනේ. දැන් අපි උනත් බලන්න සමහර වෙලාවල් වලට අපි ඉතින් කියනවා ඉස්සර මම මෙහෙමයි මේ විදියට කටයුතු කළා. මේ මම ඉස්සර හිටියේ අහවල් ප්‍රදේශේ. ඉතින් ඒ ප්‍රදේශේ මෙහෙමයි මේ ප්‍රදේශේ මේ වගේ අය ඉස්සර හිටියා. මම ඉතින් ඒ වගේ අය ආශ්‍රය නිශ්චය කරා කියලා අර පුබ්බේ නිවාසය අතීත ජීවන රටාව දැන් ඒක ඉක්මලා ගිහිල්ලා වර්තමානයේ තියෙන වෙන එකක්. අතීත ජීවන රටාව අපි අනුස්සරන්ති. ඉතින් ඒක හැම වෙලාවෙම සිහි කරනවා, මතක් කරනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. පුබ්බේ නිවාසං අනුස්සරමානා. මිනිස්සු ඉතින් කරනවා. සමහර තැන්වල ඔය සතුන්ට පවා පුබ්බේ නිවාසානුස්සතිය වෙනවලු. දැන් උදාහරණයක් හැටියට අපි සතෙක් අල්ලගෙන ඇවිල්ලා අපේ තියෙන මේ දුරාචාරී කමක් නිසා අපි ඒ සතාව කූඩු කරගන්න. මිනිස්සු එහෙම කරගන්නවනේ. එක්ක බැඳ ගන්නවා. දන්වලක් දාලා බැඳ ගන්නවා. කූඩුවකට දමා ගන්නවා. විලංගුවක් දාලා අපේ වැඩ කරගන්නවා. කරත් ඒක බැඳ ගන්නවා ඒ සතා. ඉතින් ඒක හරිය පාපකාරී වැඩක්. ඉතින් ඔය සතා ඊට කලින් හිටියේ හරි නිදහසේ. මොකද තිරිසන් සතුන්ට හරි නිදහස් පරිසරයක ඒගොල්ලෝ ඉන්නේ. තමන්ගේ රැළේ සතුන් එක්ක. එහෙම නැත්නම් තමන්ගේ ජෝඩුවේ අනිත් සතා එක්ක. උන් හරි නිදහස්ව ඉන්නවා මේ පරිසරේ. මිනිස්යන්ගේ තියෙන මේ ම්ලේච්ඡකම නිසා ඒ සතා අල්ලගෙන ඇවිල්ලා කූඩුවකට දමා ගන්නවා. දන්වැලකින් බැඳ ගන්නවා, විලංගුවක් දා ගන්නවා, කරත් එක බැඳ ගන්නවා. එහෙම නැත්නම් සත්වත්තකට දාලා කොටු කරලා ඕක දිහා බල ඉන්නවා. ඕක ප්‍රදර්ශනය කරලා අලි හම්බ කරගන්න. ඒ වගේ ම්ලේච්ඡ වැඩ තියෙනවා මිනිස්යන්ගේ. ඉතින් මිනිස්සු සතුන්ට ඒ වගේ හිරිහැර කරනවා. දැන් මේ සතා දැන් විලංගුවට වැටිලා ඉතින් ඉන්නේ නැත්තම් කූඩුවට වැටිලා. ඉතින් ඒ සතාට කල්පනා වෙනවලු මම මගේ රැළේ අනිත් සතුන් එක්ක කොච්චර නිදහසේ හිටියද මේ ඇවිද කැලේ කොලේ කාලා බීලා නිදහසේ හිටියා නේද කියලා මේ විලංගුවේ ඉන්න සතාට මතක් වෙනවා කියලා. බුද්ධ දේශනාවකම ඕක තියෙනවා. ඉතින් බුද්ධ දේශනාව අහපු දවසේ මට මහා විශාල සංවේගයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන බුද්ධ ඥානයෙන් දැකලානේ මේ කාරණේ කියන්නේ. මේ සතුන්ටත් ඒ පුබ්බේ නිවාසයේ අනුස්මරණය වෙනවා. මම කොච්චර නිදහසේ මගේ රැළේ අනිත් සතුන් එක්ක ඇවිද කොල කකා මේ ඇතෙක් ගැන කියන වෙලාවක කියන්නේ. රාජහස්තිය රජුරුවන්ගේ ඇතේ රජුරුවන්ගේ රාජහස්තිය වෙලා දැන් ඉන්නේ මේ සතා. ඉතින් සියලු සැප පහසුකම් ඒ සතාට ලැබෙනවා. ඒ වුණාට ඌට කල්පනා වෙන්නේම මේ රජමාලිගාවේ ඇත්ගොව්වෝ ඉන්නවා, වෛද්‍යවරයෙක් ඉන්නවා, හැම වෙලාවෙම අවශ්‍ය හැම දෙයක්ම ලැබෙනවා, නාවනවා, පිරිසිදු කරනවා, අන්දනවා.
ඉතින් පිටින් බලපුවම හරි ලොකු සැප සම්පත් මේ සතාට ලැබිලා කියලා. ඒ වුණාට ඒ හැම දෙයක් මැද්දෙම ඌට කල්පනා වෙනවලු. මම කොච්චර නිදහස් ජීවිතයක් ගත කරාද මගේ රැළේ උන් එක්ක කැලේ ඇවිද කුල කමින් කොච්චර හොඳට හිටියද කියලා. පුබ්බේ නිවාසය කලින් ගත කරපු ජීවිතය මතක් වෙනවා. සතුන්ටත් එහෙමයි. ඉතින් මිනිස්යන්ටත් පුබ්බේ නිවාසයේ අනුස්මරණය වෙනවා. සමහරට අපි අනුස්මරණය කරනවා. පුබ්බේ නිවාසං අනුස්සරමානා අනුස්සරන්ති. කොහොම වෙනවා. එතකොට මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ ඊටාම ගැඹුරු කාරණයක් අපිට පෙන්වලා දෙනවා. මෙහිම සිහි කරනකොට සබ්බේතේ පංච උපාදානස්කන්ධේ අනුස්සරන්ති ඒතේ සංවාඤ්ඤතර. අපි මොන විදිහට මතක් කරුවත් පුබ්බේ නිවාසය කොයි විදිහට මතක් කරුවත් එක එක විදිහට අපි මතක් කරනවානේ. දැන් අද පුළුවන් මේ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ ඔය ඇත්තන්ට පොඩි භාවනා කාලයක් ගන්න මේ කටයුත්තට. පුබ්බේ නිවාසානුස්සතිය කරන්න උත්සාහ කරන්න අද. ඒකට මේ පොඩි විවේක කාලයක් අරගෙන පුබ්බේ නිවාසානුස්සතිය සිහි කරන්න. අපි හැමෝටම පුළුවන් ඒක. මේ ජීවිතේ දැන් වර්තමාන ගත කරන ජීවිතේ Tamanට හිතා ගන්න පුළුවන්නේ. මම වර්තමානයේ මෙන්න මෙතන මේ විදිහේ ස්ථානයක මේ කියන පහසුකම් සහිතව මේ කියන පුද්ගලයන් එක්ක මේ වර්තමාන මේ රාජකාරී වැඩ කටයුතුත් එක්ක මම ජීවත් වෙනවා. හැබැයි මීට මාසයකට දෙකකට අවුරුද්දකට අවුරුදු කිහිපයකට පෙර මම කොයි විදිහේ ජීවිතයක් ගත කෙරුවද කියලා ඕක මතක් කරන්න පුළුවන්. හොඳ සිහිනුව නැති ඇත්තන්ට ඕක මතක් කරන්න ගිහිල්ලා කෙලෙස් උපදවා ගන්න දෙයක් නැහැ. අපිට පුළුවන් දැන් පුබ්බේ නිවාසානුස්සතිය කරන්න හොඳ සිහිනුවනේ. හොඳ කල්පනාවෙන් කරන්න පුළුවන්. ඉතින් එහෙම පොඩි මේ අභ්‍යාසයක් කරලා බලන්න. එතකොට ඔන්න පුබ්බේ නිවාසයේ අනුස්මරණය වෙනවා. මතක් වෙනවා Tamanට. ඕනනම් තව කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් ඒ දෙන්න එකතු වෙලා ඕක කරන්නත් පුළුවන්. අපි ඩිංගක් මේ පුබ්බේ නිවාසානුස්සතිය කරමු. හරිද? ඔතන උපතින් පෙර කොටස අපි මේ ජීවිතේ ඉපදුනානේ මිනිස්සෙක් හැටියට. එතනින් පෙර කොටස අනුස්මරණය වෙන එකක් නැහැ. ඒක ගැන හිතන්නේ. සමහරව හිතන්නේ පුබ්බේ නිවාසානුස්සතිය කියවපු ගමන්ම අර මේ ජීවිතේ ඉපදුනානේ අපි එතනින් එහා කොටස තමයි ඔය අල්ලගන්නේ කියන්නේ. ඒක ලොකු වැරද්දක්. ඒක ලොකු වැරද්දක්. පුබ්බේ නිවාසානුස්සතිය ගැන ඕනනම් අපිට ධර්ම සාහිත්‍යයේ වෙනත් තැන්වල තියෙන කාරණාත් පසුවට අවශ්‍ය නම් සාකච්ඡා කරන්න පුළුවන්. අපේ කල්යාණ මිත්‍රයන්ට අවශ්‍යතාවය තියෙනවා නම්. නමුත් මම හිතන්නේ මේ වගේ දේවල් ඉච්ඡර දුරට යනකොට අර පොත්තලෙල්ල ඇටේ අල්ලන්න යනවා වගේ වැඩක් වෙනවා අපිට. ඒක නිසා අපි ඒක අවශ්‍ය නම් චුට්ටක් කතා කරන්න පුළුවන්. එතකොට දැන් අපිට පුළුවන් තනියම පුබ්බේ නිවාසානුස්සතිය කරන්න. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයා එකතු කරගන්න පුළුවන්. තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාව වුණත් පුළුවන් ওই වැඩේට කිට්ටු කරගන්න. දෙන්නත් එක වාඩි වෙලා ඉඳගෙන අපි පොඩ්ඩක් කල්පනා කරමුකෝ අපි අපේ අතීත ජීවිතේ අපි ඒ කාලේ වැඩ කරපු විදිය සමාජ සම්බන්ධතා පවත්වපු විදිය ඕනනම් අපි දෙන්න මුණ ගැහුණු විදිය මුණ ගැහිලේ ආරම්භ වෙච්ච විදිය මතක් කරන්න පුළුවන්. මේ මෙතන කියන ක්‍රමයට අනුව බුදුරජාණන් වහන්සේ එතන එහෙම අනුස්මරණය කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේතේ පංච උපාදානස්කන්ධේ අනුස්සරන්ති. කොයි විදිහට කොයි ආකාරයෙන් සාකාරං සෞද්දේශං කියලා ඔයක පුබ්බේ නිවාසානුස්සතිය පැහැදිලි කරන වෙනත් තැන්වල වචන වගයක් යෙදিলা තියෙනවා. ඒ වචන මෙතන යෙදිලා නැහැ. විවිධ ආකාර වලින් විවිධ මාත්‍රිකා වලින් උද්දේශ කියන්නේ මාත්‍රිකානේ ආකාර කියන්නේ විවිධ ක්‍රමනේ. විවිධ ක්‍රම වලින් විවිධ මාත්‍රිකා වලින් අපිට ඔය පුබ්බේ නිවාසානුස්සතිය කරන්න පුළුවන්. කොහොම කෙරුවත් මොන ආකාර වලින් මොන මාත්‍රිකා වලින් ඔය කටයුත්ත කෙරුවත් සිහි වෙන්නේ පංච උපාදානස්කන්ධේමයි. පංච උපාදානස්කන්ධේමයි. අපි අතීතයේ අපි මෙහෙම හිටියා මේ විදිහට හිටියා මෙහෙම කෙරුවා ආවල් තැන හිටියේ ආවල් පුද්ගලයොත් එක්ක හිටියා කොහොම කියලා විවිධාකාර වලින් මෙනෙහි කරන්න ඕනේ. විවිධ ಉದ್ದೇಶ වලින්ම පුළුවන්. විවිධ මාත්‍රිකා වලින්.
හරි අපි ඉස්සර කරපු රස්සාවල් මතක් කරමු. දැන් ඔන්න රස්සාවල් මාතෘකාවෙන් මතක් කරන්නේ. පුබ්බේ නිවාසය කරන්නේ. එහෙම නැත්නම් අපි ඉස්සර කරපු වැඩ. අපි ඉස්සර ආශ්‍රය කරපු මිත්‍රයෝ කවුද? මිනිස්සුયો කවුද? එහෙම උද්දේශ වලින් යන්නත් පුළුවන්, මාතෘකාව වලින් යන්නත් පුළුවන්. කොහොම ගියත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට හමු වෙන්නේ අපි මතක් කරන්නේ පංච උපාදානස්කන්ධයමයි. පංච උපාදානස්කන්ධයමයි. ඉතින් හොඳයි. ඕක තව ටිකක් අපි ඉස්සරහට යමු සූත්‍රයේ. හරිම වැදගත් සූත්‍රයක් මේක. අපිට මේ ධර්ම අවබෝධය සඳහා වැදගත් වෙන. ඔන්න දැන් ඔය පුබ්බේ නිවාසානුස්සතිය සිද්ධ වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ ඊළඟ ඡේදයෙන් පැහැදිලි කරනවා. ඒව රූපෝ අහෝසින් අතීත මද්දානන්ති ඉති වාහි භික්කවේ අනුස්සරමානෝ රූපඤ්ඤේව රූපං ඒව අනුස්සරන්ති අතීත මද්දාන. මේ අතීත කාලේ ඉස්සර පෙර ඒව රූපෝ අහෝසින් මෙන්න මෙහිම අහෝසින් කියන්නේ මෙහිමයි අපි මේ දේවල් අපිට තිබුණා ආදී වශයෙන් අපි ඔය එහෙම මතක් කරනවානේ මට මේවා තිබුණා කියලා අනුස්සරමානෝ එහෙම සිහි කරනකොට ශ්‍රාවකෙයිනි රූපං ඒව අනුස්සරන්ති බලනකොට මතක් කරලා තියෙන්නේ එක්කෝ රූප ධර්මයක්. ඔය සතර මහා භූත වලට අයිති සතර මහා භූතයක් එහෙම නැත්නම් උපාදාය රූපයක් තමයි මේ මතක් කරලා තියෙන්නේ. වෙන මොකද්ද? වෙන දෙයක් නෙමෙයි. ඒවං වදමානෝ අහෝසින් අතීත මද්දානන්ති ඉතිවා භික්ඛවේ අනුස්සරමානෝ වේදනං ඒව අනුස්සරන්ති. එහෙම නැත්නම් ඒවං වේදනෝ අහෝසින් කියලා දැන් ඒවං රූපෝ නැත්නම් ඒවං වේදනෝ අපි වේදනාව අල්ලගෙන අතීතයේ මෙනෙහි කරනවානේ නේ. අයියෝ මං ඒ කාලේ විඳපු විඳවිල්ල කියලා දුක් වේදනාව අල්ලගෙන එක්කෝ මතක් කරනවා. එහෙම නැත්නම් අනේ අපි කොච්චර සතුටෙන් හිටියට සන්තෝෂයෙන් හිටියද මේ විදියට හිටියනේ හරි සතුටෙන් අහවල් තැන අහවල් දවසේ අහවල් වෙලාවේ අහවල් අයත් එක්ක කොච්චර සතුටෙන් හිටියද කියලා වේදනාව මෙනෙහි කරනවා. ඒවං වේදනෝ අහෝසින් අනේ අපිට මෙහෙම දුක් වේදනාවක් සැප වේදනාවක් අදුකම සුඛ වේදනාවක් ආදී වශයෙන් තිබුණා කියලා මොන දැන් අතීතේ විඳපු දේවල් මතක් කරනවා. එතකොට ඔය උද්දේශ වශයෙන් රූප උද්දේශ කරගෙන වේදනා උද්දේශ කරගෙන රූපේ ආකාර කරගෙන වේදනාව ආකාර කරගෙන තමයි ඔය විදිහට තමයි අපි මතක් කරන්නේ. ඉතින් අපිට මතක් වෙන ඕන වේදනා විඳපු දේවල් විඳී. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනං ඒව අනුස්සරන්ති කියලා. අපි මතක් කරුවොත් එක්ක මතක් වෙන්න අපිට අතීත වේදනා. එහෙම නැත්නම් ඒවං සංඤීය හෝසින් අතීත මද්දානන්ති ඉතිවා භික්ඛවේ අනුස්සරමානෝ සංඤං ඒව අනුස්සරන්ති. ඕනේ. එහෙම නැත්නම් සංඥා ටික. සංඥා කියන එක අපි දන්නෝනේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන. ඉතින් අපිට සංඥා ටිකක් තියෙනවා. නේ? දැකපුවා, අහපුවා, විඳපුවා, වටහා ගත්ත ඒවා ඔහොම තියෙනවනේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන. ඕවම මෙනෙහි කරනවා. නේ? රූපය මේ වෙලාවේ දකින්නේ අතීතයේ දැකපු රූපේ පිළිබඳ රූප සංඥාවක් තියෙනවා. ඉතින් අපි අතීතයේ මෙහෙම එකක් දැක්කයි කියලා වර්තමාන රූප සංඥා මෙනෙහි කරනවා. මෙනෙහි කරන්නේ දැන්නේ. අනුස්සරමානෝනේ මේ වර්තමානයේ ප්‍රසන්ට් කන්ටිනියස් එකෙන් දාලා තියෙන්නේ ඒකයි. දැන් තමයි අපි මෙනෙහි කරන්නේ. ඒ වුණාට මෙනෙහි කරන්නේ මොකද්ද? අතීතයේ කියලා අපි මෙනෙහි කරන්නේ රූප සංඥා ටික තමයි ආපහු මෙනෙහි කරන්නේ. ඒතකොට සංඥං යේව අනුස්සරන්ති. එහෙම නැත්නම් ශබ්ද සංඥා ටික මෙනෙහි කරනවා. ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා මෙනෙහි කරනවා. මම ඔකට ලස්සන නිදර්ශනයක් මේ ඊපෙරේද අපි මේ එකතු වෙලා ඉන්න වෙලාවක ඉතින් අපිට ගීතයක් ශ්‍රවණය කරන්න ලැබුණා. අපි එකතු වෙලා හිටි කීප දෙනාටම
ඉතින් දැන් මේ ගීතය බොහොම මීට දශක 3-4කට කලින් ලියවිලා ඉතින් ගැයිච්ච ගීතයක්. ඉතින් හැබැයි අර මොහොතේ අපිට අහන්න ලැබුණේ මේ නූතන ගායකයෝ ඉන්නෝනේ. ඔය හතු පිපෙන්න වගේ දැන් අපේ රටේ හරියට ගායකයෝ ඉන්නවා. ඉතින් ඒ කිසිම මේ ලතාවක් නැතුව කිසිම අර මුල් ගීතයේ තිබුණු මේ ලක්ෂණ මොකක්වත් නැතුව ඔය නිකන් සංගීත භාණ්ඩයක් දැන් තියෙන්නේ මේ ටකරන් වලට ගහනවා වගේ ගෝසාවල් තියෙන්නේ. ඉතින් කොහොම කරලා අර ගීතේ වාදනය ඉතින් ඒ ගීතේ ගායනා කරයි පදමාලාව ගායනා කරා. එතකොට අපි හැමෝම අර අතීතයේ මීට දශක 2කට 3කට විතර කලින් අපි ওই ගීතය අහලා තියෙනවා. එතකොට ඒ ගීතේමයි දැන් මේ පදමාලාවමයි දැන් මේ මොහොතේ අපි අහගෙන ඉන්නේ. ඉතින් එතෙන්දී අපි සමග හිටියා හොඳ සාහිත්‍ය ගීතය පිළිබඳ හොඳ ගීත රචක මහත්මයෙක්. ඉතින් මේ මහත්මයා බලන් සායින්නාද මේ ගීතවලට වෙච්ච දේ මේ ගීතය මෙහිමයි මේ අහවලා රචනා කළේ අහවලාගේ සංගීතය අහවලා තමයි ගායනා කළේ වෙච්ච දේ කියලා. එතකොට මට මේ කාරණේ එකපාරටම මතක් වුණා. දැන් මේ පුබ්බේ නිවාසානුස්සතිය වුණා මේ මහත්මයාට. මටත් ඒක කියනකොට මටත් ඒක වුණා. මටත් මතක් වුණා ඇත්ත තමයි මේ ගීතය අහවලානේ කිව්වේ මේ විදිහේ සංගීත රටාවකින් යුක්තව මීට වඩා බොහොම මිහිරියාවක මේ ගීතේ ගැවුණා නේද අතීතයේ. එතකොට බලන්න මේ තමයි පුබ්බේ නිවාසානුස්සතිය. මොකද්ද අපිට මෙනෙහි වුණේ අතීත ශබ්ද සංඥාව. අතීත ශබ්ද සංඥා. ඒක අතීත කියන්න බෑ. ඒක වර්තමාන අපි ළඟ තියෙන ශබ්ද සංඥාව අනුස්මරණය වුණා. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කියන්නේ සංඥං ඒව අනුස්සරති කියලා. අපි අතීතේ මතක් කරන පුබ්බේ නිවාස අනුස්සතිය කරනවා කිව්වට කෙරෙන්නේ ඕකමයි. ඊළඟට ඒවන් සංකාරෝ අහෝසින් අතීත මද්දානන්ති ඉතිවාහි භික්කවේ අනුස්සරමානෝ සංකාරේ ඒව අනුස්සරණ. එතකොට ওই සංකාර කිව්වා අපි දන්නවා මৌলিক වශයෙන් ඕවා ගැන දැන් අපිට අවබෝධයක් තියෙනවා. ඒ වුණත් කෙටියෙන් මතක් කරොත් සංකාර කියන්නේ ඉතින් සකස් වෙන චේතනාවලටනේ සංචේතනාවලටනේ සංකාර කියන්නේ. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා වශයෙන් මේ සංචේතනාවලනේ සංකාර කියන්නේ මৌলিক වශයෙන් චේතනාවලට. සකස් වන චේතනා. එතකොට ඒ චේතනාව තමයි වචී සංකාර, කාය සංකාර බවට පරිවර්තනය වෙන්නේ. ආපහු කුසල සංකාර, අකුසල සංකාර වෙන්නේ. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනින්ජාභි සංකාර. ඒව ඉතින් අපි කල්යන් මිත්‍රයෝ දන්නවනේ. එතකොට දැන් සමහර වෙලාවට අපි ওই සංකාර අතීතේ මතක් කරනවා කිව්වම අතීතේ මතක් කරනවා මොනවාද? ඉස්සර Tamanට සිබිච්ච අදහස්, හිතවිලි. සමහර විට ඒව මතක් කරනවා. ඉස්සර මම මෙහෙම හිතාගෙන හිටියේ. මේක ගැන, මෙයා ගැන, මේ දේ ගැන මම ඉස්සර හිතුවේ මෙහෙමයි. දැන් නම් මම එහෙම හිතන්නේ නැහැ. එයා ගැන, ඒක ගැන, එතන ගැන, ඒ ස්වභාවය ගැන දැන් නම් මම එහෙම හිතන්නේ. ඉස්සර මම එහෙම හිතාගෙන හිටියා. මම එහෙමයි හිතුවේ. කියලා දැන් අතීත සංකාර අනුස්මරණය කරනවා. අනුස්සරන්ති. පුබ්බේ නිවාසං. ඉතින් ওই විදිහටනේ. ඉස්සර මම මෙහෙමයි කිව්වේ කතා කළේ දැන් නම් ඉතින් මම එහෙම කියන්නේ නැහැ කතා කරන්නේ නැහැ. වචී සංකාර. ඉස්සර මම මෙහෙම කළා කෙරුවා. දැන් නම් මම එහෙම කරන්නේ නැහැ. ඒ විදිහට නෑ. දැන් මේ විදිහට නෙමෙයි කරන්නේ වෙනත් විදිහකට කියලා. අතීත කාය සංකාරය. දැන් මේ අතීතයේ මතක් කරන්නේ. ඒ උනාට මතක් වෙන්නේ සංකාරය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංකාරේව අනුස්සරන්ති. සංකාරය තමයි මේ මතක් වෙන්නේ සිහිගන්නේ. ඊළඟට ඒවං විඥානෝ අහෝසින් අතීත මද්දානන්ති ඉතිවා භික්කවේ අනුස්සරමානෝ විඥානමේව අනුස්සරන්ති. විඥානමේව අනුස්සරන්ති. ඒ කියන්නේ අපි අතීතය මතක් කරනවා කියලා සමහර වෙලාවට මේ විඥාන තමයි මතක් කරන්නේ. විඥානනේ මොන දේවල්. විඥානාතීති විඥානන්නේ. මෙතෙන්දී අදහස් කරන්නේ විඥානනේ
ඉතින් මම මේවා දැනගත්තා, දැන අවබෝධ කරගත්තා, වටහා ගත්තා. ඒ කාලේ මම මේවා ඉගෙන ගත්තා. මේ දේවල් දැනගත්තා, අවබෝධ කරගත්තා කියලා. ඉතින් අතීතයේ විඥානනේ වුණු දේවල් මතක් කරනවා. ඉතින් මොකද්ද මේ මතක් කරන්නේ? තමන්ගේම විඥානස්කන්ධය, විඥානුපාදානස්කන්ධය. අයි මේ සිහි වෙන්නේ, සිහි කෙරෙන්නේ, මතක් කරන්නේ. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ ඔය පුබ්බේ නිවාසානුස්සතිය මොකද්ද කියලා ඊටාම සංක්ෂිප්තව වගේ පළමුවෙන් මෙහිදී දේශනා කරනවා. ඉතින් ඔය ටික බලපුවාම හරි විචිත්‍ර දෙයක් තේරුම් ගන්න. ඕකේ මහා ගැඹුරකුත් තියෙනවා. අපි මේ අතීතය කියලා නිකන් ලොකු කරගෙන බදාගෙන අල්ලගෙන එහෙම නැත්නම් අතීතය කියලා තැවි දුක් වෙවි සාප කර සමහරු ඉන්නවා අතීතය අල්ලගෙන. එහෙම නැත්නම් අතීතය අල්ලගෙන හරියට ලොකු කරගෙන උදම්මන අනානා ඔහොම ගත කරන අයත් ඉන්නවා. ඉතින් කොහොම කෙරුවත් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඔය ඉතින් පංච උපාදානස්කන්ධේ අනුස්සරන්ති සබ්බේතේ ඒතේ සංවා අඤ්ඤතරං නේ මේ විදිහට ඒතේ සං කියන්නේ අර බුදුරජාණන් වහන්සේ පහලට දේශනා කරන විදිහට හෝ අඤ්ඤතරං වෙනත් ආකාරයකින් හෝ වේවා කොහොම සිහි කරත් කොහොම මතක් කළත් අනුස්මරණය කළත් අපි අනුස්මරණය කරන්නේ මේකමයි පංච උපාදානස්කන්ධයමයි කියලා. ඉතින් ওই විදිහට ඔය දේශනාව අපිට හමු වෙනවා. උතනින් ඉස්සරහට අර බුදුරජාණන් වහන්සේගේ සංක්ෂිප්ත දේශනාවල එතනින් එහාට තියෙන විත්තරය නැත්තම් අපි විභංගය කියලා කියන වැඩිදුර විස්තරය ගන්නවා. අර එකින් එක ගන්නවා ඊළඟට. කිංච බික්කවේ රූපං වදේත. දැන් මෙතන කිව්වනේ මුලින්ම ඒවං රූපෝ අහෝසින් අතීත මද්දානන්ති ඉති වාහි බික්කවේ අනුස්සරමානෝ රූපං ඒව අනුස්සරන්ති කියලා. අන්න ඒ කාරණේ නැවත විග්‍රහ කරනවා. ওই විදිහට දිගින් දිගට අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ නැවත විස්තර කිරීමක් කරන බුදුරජාණන් වහන්සේ. එතකොට ශ්‍රාවකයිනි බික්කවේ රූපං වදේත කිංච. අපි රූප කියලා කියන්නේ මෙතන මොකද්ද? රූප කියන එකෙන් අපි අදහස් කරේ මොකක්ද? රුප්පතිතිකෝ බික්කවේ තස්මා රූපන්ති උච්චති. රුප්පති ඔන්න දැන් අපිට ටිකක් දුෂ්කර වචනයක් ඇවිල්ලා තියෙනවා. රුප්පති කියන වචනේ පාලි භාෂාවේ. දැන් අපිට ඔය මේ සමහර වෙලාවට ඔය වචන වලට අපි සම්බන්ධ කරලා ඩික්ෂනරි එක බැලුවොත් සමහර වෙලාවට අපිට මේ වචනේ අදහස හමු වෙනවා. දැන් රුප්පති කියන වචනේ දැන් මේ ඔබ ඉදිරිපත් කරලා තියෙන අර සූත්‍රය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවට අදාළව tripitaka.lk කියන වෙබ් අඩවිය. දැන් ඒකේ තියෙන විශේෂත්වය ඔය ඒක සකස් කරපු කල්යාණ මිත්‍රයෝ මම මේක පුරුදු වෙන්නත් එක්ක මේ දේ ඔබට කියලා දෙන්නම්. දැන් මේ රුප්පති කියන වචනයට උඩින් මවුස් පොයින්ටර් එක තියලා ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම ඒ වචනේ කහපාට වෙලා පහලින් වින්ඩෝ එකක් එනවා. ඒ වින්ඩෝ එකේ පෙන්වන රුප්පතිති කියන වචනේ අරගෙන තියෙනවා. හැබැයි යටින් කියනවා ඇති මෙම වචනය ශබ්දකෝෂවල හමු වූයේ නැත. අකුරු කීපයක් අඩු කර උත්සාහ කරන්න කියලා. බලන්නේ උපදේශය දෙන හැටි. එතකොට අපි කරන්නේ රුප්පතිති කියන වචනේ අග ක්ලික් කරලා දැන් ඔන්න එතන ඒ යටින් රතු පාට වුණා. දැන් අපි බෑක් ස්පේස් කී එකෙන් ගිහිල්ලා අඩු කරලා බලනවා අර රුප්පතිති කියන එකේ ස්පෙල් අඩු කරනවා ඉස්සර වෙලා. බෑක් ස්පේස් කරපුවාන් පස්සේ එකෙන් ඒක අඩු වෙනවා. මේ විදිහට. තවත් එකක් අඩු කරලා බලනවා. ඒක වචනේ එන්නේ නැත්තම්. ඊට පස්සේ තවත් එකක් අඩු කරලා බලපුවම රුප්පති හෝ රුප්පති කියන තැනට එනකොට ඔන්න ශබ්දකෝෂයේ පෙන්වන්න පටන් ගන්නවා ඒ වචනේ. ඔබට පේනවා ඇති සමහර වෙලාවට රුප්පති කියන වචනේ ඉස්සර වෙලාම අරගෙන ඒකේ ව්‍යාකරණ විභාගයේ දක්වලා තියෙනවා. රුප්පති. ඊළඟට එතනින් පස්සේ ඉංග්‍රීසි ඩික්ෂනරියේ
තේරුම දීලා තියෙන. ඊට යටින් රුප්පති කියලා දීලා සිංහල අර්ථය දීලා තියෙන රූපය කෝප වේ විකාරයටපත් වේ වෙනස් වේ කියන අදහස් දීලා තියෙනවා. ඊට පස්සේ තවත් PTS ඩික්ෂනරියත් මෙතෙන්දී අපේ කල්යාණ මිත්‍රයෝ අතුල් කරලා තියෙනවා. ඒක ටිකක් දීර්ඝව PTS ඩික්ෂනරියේ අර්ථකථන ටික පහලින් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් බලන්න අපිට මේ ත්‍රිපිටකය කියවගෙන යද්දී යම් මොහොතක අපිට මේ ගැටලුකාරී වචනයක් ආවොත් ඒකේ කෝෂාර්ථය මතු කරගන්න අපිට අවස්ථාවක් හම්බ වෙනවා. ඒ කියන්නේ අර සුතමේ ඥානය මේ වර්ධනය කරගන්නේ. ඒක මතු කරගන්න අපිට මේක සකස් කරපු කල්යාණ මිත්‍රෝ මේ මෘදුකාංගය ඊටාම හොඳට සකස් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක ඔය මං පුහුණු වෙන්න වගේ ඔය දේ කරේ. මං හිතන්නේ ඒක කරගන්න පුළුවන් වෙන්නේ නැති. දැන් ඔන්න අපි රුප්පති අපි ආපහු සූත්‍රයට යනවා. එතකොට අර වින්ඩෝ එක අයින් කරලා දාගන්න පුළුවන්. අර දකුණු පැත්තේ කතර ලකුණේ මේ ක්ලික් කරපුවාම දැන් අපිට එතන අර්ථය ආව රුප්පති කියන වචනේ අර්ථ තුනක් පෙන්වුවානේ. කෝප වේ, විකාරයටපත් වේ, වෙනස් වේ. දැන් කෝප වේ කියන අර්ථය මෙතෙන්ට ගැලපෙනවද? විකාරයටපත් වේ කියන අර්ථය ගැලපෙනවද? වෙනස් වේ කියන අර්ථයට ගැලපෙනවද? ඔන්න දැන් චින්තාමය ඥානෙ ඉන්නේ ඔන්න ඔතෙන්දි තමයි. නැත්තම් සුතමේ ඥානයට වහල් වෙන අය ඔයින් මොකක් හරි ගත හැකි. අරගෙන ඉතින් අර්ථය දීගෙන යන්න පුළුවන්. ඒක අල්ලගෙන සංවාද විවාද කරන්න පුළුවන් ඒගොල්ලන්ට. අර භාෂා ප්‍රවීණතාවය එහෙම තියෙන අය නෑ. අපි මේ ඩික්ෂනරියට නැත්තම් කෝෂාර්ථය අපි ගන්නේ ධර්මාර්ථයට යන්න. ඒකට චින්තාමය ඥානය අපිට තියෙනවා. එතකොට දැන් අපි බලනවා මෙතෙන්ට මොකද්ද ගැලපෙන්නේ? කෝප වේ කියන එකද, විකාරයටපත් වේ කියන එකද, වෙනස් වේ කියන එකද? අපි බලමු. ඉතින් අපිට ඔන්න පේනවා රුප්පතිතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. තාම අපි අර අර්ථ තුනෙන් එකක් හරියටම ගත්තේ නෑ. තව ඩිංගක් බුද්ධ දේශනාව ඉස්සරහට කියාගෙන යනවා. මොකද්ද කියන්නේ? කේන රුප්පති. ඔන්න බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නේ අහලා උන්වහන්සේම උත්තර දෙනවා. දැන් අපි දැනට රූපණේ වෙනවා කියලා නිකන් එහෙම තියාගමු. රූපණේ වෙන බැවින් රූප කියන. එතකොට කියනවා කේන රුප්පති. මොකෙන්ද රූපණේ වෙන්නේ? සීතේනපි රුප්පති. උන්හේනපි රුප්පති. jigacchāyapi ruppati. pipāsāyapi ruppati. දංශ මකස වාත ආතප සිරින්සප සම්පස්සේනපි රුප්පති. රුප්පතිතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. ඔන්න බලන්න අටුවාව නැත්තම් වැඩි ධර්ම විග්‍රහය. බුදුරජාණන් වහන්සේ තමයි පළමු අටුවාචාරින් වහන්සේ. බලන්න අටුවාවේ ලස්සන අර්ථකථනය කොච්චර ලස්සනට දෙනවද රූප කියන එකට. එතකොට කිංච භික්ඛවේ රූපං වදේත. මොකක්ද අපි මෙතන රූප කියලා කියන්නේ? රූපණේ වෙන නිසා රූප කියන්නේ. මොකෙන්ද රූපණේ වෙන්නේ? සීතලෙන් රූපණේ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? එතකොට මේ රූපණේ වෙනවා කියලා කියන්නේ කෝප වෙනවා කියලා ගන්නවද? විකාරයටපත් වෙනවා කියලා ගන්නවද? වෙනස් වෙනවා කියලා ගන්නවද? ඔන්න දැන් චින්තාමය ඥානයට යන්න ඕන. මොකද්ද මෙතෙන්ට වඩා ගැලපෙන්නේ? නේ? චින්තාමය ඥානෙට නොගිය එක්කෙනාට ඔය ඔතනින් එහාට යන්න බෑ. ඔයා එකක් සුතමේ පැත්තේදී එකක් අල්ලගෙන මෙතෙන්දී කෝප වෙනවා කියන එක අල්ලගත්තොත් හරියන්නේ නැහැ. එහෙම නෙමෙයි අපි බලන්න ඕන. විවෘතව බලන්න ඕන. මෙතෙන්ට ගැලපෙන්නේ මොකද්ද කියලා. සීතලෙන් රූපණේ වෙනවා කියලා. සීතලෙන් කෝප වෙනවද? සීතල නිසා විකාරයටපත් වෙනවද? සීතල නිසා වෙනස් වෙනවද? මොකද්ද වඩා ගැලපෙන්නේ? නේ? දැන් මෙතන කෝප වෙන්නේ නම් හිතනේ. හිත ගැන නෙමෙයි මේ කියන්නේ. නාම ධර්ම ගැන නෙමෙයි කියන්නේ මේ. රූප ධර්ම ගැන. එහෙනම් අපිට කෝප වේ කියන කෝෂාර්ථය ඩික්ෂනරි මීනින් එක අපිට පැත්තකින් තියන්න පුළුවන්. හැබැයි ඒක පැත්තකින් තියුවා කියන්නේ ඒක වෙනත් තැනකදී උපකාරී වෙන්නත් පුළුවන්. එහෙනම් අපි ඒක තියමු. ඊළඟට විකාරයටපත් වේ වෙනස් වේ. විකාර කියන එකත් අපිට ගන්න පුළුවන්. එතකොට අපි ඉතිරි අර්ථ දෙකෙන් එකක් ගත්තා. විකාරයටපත් වේ වෙනස් වේ කියන අර්ථ දෙකෙන් එකක් ගත්තා. අර කෝප වේ කියන එක පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. මොකද මේ
සතර මහා භූතනේ අපි දන්නවා රූප කියන්නේ. ඉතින් රූප ධර්ම කෝප වෙන්නේ. නාම ධර්මයකට අදාළ දෙයක් කෝප වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ. හුඟක් වෙලාවට එහෙමයි ගන්න. ඉතින් විකාරයටපත් වෙනස් වේ. කියන අර්ථය දැන් අපිට ගන්න පුළුවන් මේ දෙක. එතකොට ඒක දැන් ගැලපෙනවා. සීතේනපි රූපපති. සීතල නිසා රූප ධර්ම වෙනස් වෙනවා. විකාර වෙනවා. නේ? දැන් බලන්න පඨවි ආපෝ ආයෝ තේජෝ කියන හතර කොයි එක උනත් සීතල කරපුවම මොකද වෙන්නේ කියලා? දැන් සරලවම ගත්තොත් ආපෝ ධාතුව සීතල කරොත් කැටි ගැහෙනවා, කැටි වෙනවා, මිදෙනවා කියලා අපි ඔය කියන්නේ විකාරයටපත් වෙනවා, වෙනස් වෙනවා. සීතල නිසා විකාර වුණා, වෙනස් වුණා. එහෙම නැත්නම් උන්නේනපි රුප්පති. අපි හිතන්නකෝ ඔය ආපෝ ධාතුව අපි රස්නේ කරනවා. උන්හ කියන්නේ රස්නෙටනේ. උණු කරනවා කියලා අපි සිංහලෙන් කියන්නේ උන්හ කියන වචනේ තමයි සිංහලෙන් උණු කරනවා කියලා අපි යොදන්නේ. වතුර උණු කරනවා කියලා අපි කියන්නේ. උන්හ කරනවා. එතකොට මොකද වෙන්නේ? රූපණේ වෙනවා. අර විකාර වෙනවා නැත්නම් වෙනස් වෙනවා. ඒකේ තියෙන ආකාරය වෙනස් වෙනවටයි විකාර කියන්නේ. ආකාර විකාර. විකාර වෙනවා ඒක. මේක වාෂ්ප වෙනවා, නටනවා, දඟලනවා, පෙන දානවා. දැන් විකාර වෙලා තියෙන්නේ. නේ? නැත්නම් තව වාෂ්ප වෙලා යනවා. උන්නේනපි ඒක වෙනවා. ඊට පස්සේ යෙදෙන වචන දෙක බලන්න. දැන් ඒක පැහැදිලි. ඊට පස්සේ යෙදෙනවා jigacchāyapi ruppati pipāsāyapi ruppati කියලා. දැන් jigacchā කියන්නේ බඩගින්නට. අපි කාටත් තියෙන එක්ස්පීරියන්ස් එකක් ගන්න, අත්දැකීමක් ගන්න. බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් ඔය අතීන්ද්‍රිය දේවල් ගන්න නැහැ කවදාවත්. බුද්ධ දේශනාවකදී. ඉන්ද්‍රිය ඥාණයට හසු වෙන දෙයක් විතරයි ගන්නෙ. මොකද මේක සාමාන්‍ය මනුස්සයටත් තේරෙන්නේ. පස්සේ කාලේ තමයි බුදුදහමට ඔය අතීන්ද්‍රිය ඥාන කියන එකක් ඇතුල් වෙලා තියෙන්නේ. ඒවා ඇත්තටම මේ බෞද්ධ සම්ප්‍රදායට අයිති නෑ. බුදුරජාණන් වහන්සේ පංචේන්ද්‍රිය සහ මනසින් එහාට ගෙනියන්නේ නැහැ කිසිම දෙයක්. දැන් බලන්න මේ දෙක අපිට ඉන්ද්‍රිය ඥාණයට ගෝචර වෙනවා. මොකද්ද? බඩගින්නයි පිපාසයයි. බඩගින්න වුණාම විකාර වෙන්නේ නැද්ද? මොකද්ද විකාර වෙන්නේ? ශරීරය. කුසගින්න ආවම ශරීරේ විකාර. මොකද්ද වෙන විකාර? පාන නැහැ. වැඩක් කරගන්න බෑ. හයිය නැහැ. කලින් මේ රූපකායේ විකාරයක් වෙනවා. වෙනසක් වෙනවා. පිපාස ඒත් එහෙම. පිපාසය වැඩි වුණොත් ඇදගෙන වැටෙනවා. අපි කියන ක්ලාන්ත වෙලා ගියේ. jigacchā වැඩි වුණොත් ඇදගෙන වැටෙනවා. කන්න නොදීම තිබුණොත් වතුර නොදීම තිබ්බොත් අන්තිමට මැරිලාම යනවා. ඒ තරමට jigacchāය පිපාසාය රූපපති. ඊළඟට තවත් දේවල් ටිකක් කියනවා. දාංශ, මකස, වාතා, ආතප, සිරින්සප, සම්පස්ස කිය. සම්පස්ස ස්පර්ශ වීම. මොනවා ස්පර්ශ වීමෙන්ද? දාංශ, මකස ඔය මැස්ස මදුරුව විදින අයයි හපා කන අයයි කියලා කියන්නේ. ඒ වගේ අය ඉන්නවනේ. සමහරු හපා කනවා. අපි වහුනොත් හපා කනවා. සමහරු අපිව විදිනවා. දාංශ, මකස නැසි මදුරු අය. වාත, ආතප. වාත කියන්නේ හොළඟ, ආතප කියන්නේ අවුව. සිරින් සප කියන්නේ ඔය සර්පය වගේ විෂ සහිතයි. ඒගොල්ලන්ගේ විෂ ශරීරගත වුණා. ඒ වගේ සම්පස්ස වුණොත්, ස්පර්ශ වුණොත්, ඒවයි පහස කයට ලැබුණොත් ඒත් වෙන්නේ රූපපති. රූපණය වෙනවානේ. සමහර සතුන් හපා ගාපුවාම අපේ ශරීරයේ වෙනසක් වෙනවා. විද්දම ඒගොල්ලෝ ඇවිල්ලා ඔන්න ශරීරයේ වෙනසක් වෙනවා. මොන හරි භෞතික දෙයක්ම තමයි ඒගොල්ලෝ ඇතුල් කරන්නේ. ඒගොල්ලන් කියලාවල තියෙන දෙයක් මොන හරි ඇතුල් වෙනවා හපා ගාපුවාම විද්දම. වාතේ ස්පර්ශ වුණා. අපි හිතමු දූෂිත වාතයේ ස්පර්ශ වෙනවා. ශරීරේ ශ්වසන මාර්ගය ඔස්සේ ගිහිල්ලා පෙනහල්ලෙන් ගිහිල්ලා එහෙම වෙන්නේ. ඒකම තමයි තම්පස්ස තමයි. මොකද වෙන්නේ? රූපණේ වෙන්නේ. ආතප අවුව. සාමාන්‍ය අවුවට උනත් අපි දාඩිය දාන්න පටන් ගන්නවානේ. සාමාන්‍ය අවුවේ හිටියා. එහෙම නැත්නම් අර පාරජම්පූල කරන අර මොනවද කියලානේ. එහෙම අවුවක් වටනොත් එහෙම අපේ පිළිකා හැදිලා ඒව මේවා හැදෙනවා. දැන් ඔය ඕසෝන් වියන මිනිස්සු විනාශ කරලානේ තියෙන්නේ.
ඉතින් අවුවේ තියෙන සමහර භෞතික දේවල් අපිට සම්පස්ස වෙලා රූපණය වෙනවා. වෙනස් වෙනවා, විකාර වෙනවා. ඔන්න ඔය ස්වභාවය රූප බුදුරජාණන් වහන්සේ රූප විස්තර කරන ආකාරය. ඉතින් වේදනා සංඥා සංකාරات විස්තර වෙනවා. අපි සූත්‍රයේ ඉතිරි කොටස් වලට ඊළඟ අවස්ථාවකට යන්න බලමු. අද දවසේ මෙපමණකින් මම සූත්‍රයේ සාකච්ඡා කරන කොටස උතනින් නතර කරනවා. ඉතින් අපි වැඩි කාලයක් ගත කෙරුවා. අපිට තාක්ෂණික දෝෂය නිසා විනාඩි ගණනාවක් අද කාලයෙන් අපිට අහිමි වුණා. ඒ වගේම මම මේ ඥාන මාර්ගය ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරා මුලදී. ඒකටත් අපිට පොඩි කාලයක් ගත වුණා. කමක් නැහැ අපි මේ ඉදිරි අවස්ථාවක මුණ ගැහිලා ඊළඟට මතක් කරන්න ඕන අපිට සාමාන්‍යයෙන් අද 21 නිසා මුණ ගැහෙන්න නියමිත දිනේ නම් අපි 23. නමුත් අපි 23 ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයේ හැටියට පුරපෝයේ දීලා තියෙනවා. අපි මේ දැනට විහාරස්ථාන වලට එකතු වෙලා කටයුතු කරන්නත් රජයෙන් අවසර දීලා තියෙනවා සෞඛ්‍ය අංශ වලින්. ඉතින් එහෙම වුණොත් සරලව අපි සීමිත පිරිසක් එකතු වෙලා විහාරස්ථාන වල කටයුතු කරන්නත් අපි අදහස් කරගෙන තියෙනවා. එහෙම නැත්නම් අපි මෙතෙක් විහාරස්ථාන වල වැඩ කරේ Zoom තාක්ෂණයෙන්. එතකොට අපි මේ දවසේ විහාරස්ථාන වල වැඩ කටයුතු එහෙම නැත්නම් ගුවන්විදුලි මාධ්‍ය වගේ දේවල් වලින් අපි කරගෙන ආවා. ඒ නිසා අපි පොයේ දවසේ මේ කටයුතු වල යෙදිලා ඉන්නවා. ඒ නිසා අපි 23 වෙනිදා මුණ ගැහෙන්නේ නැහැ. 24 25 දෙකත් අපි මේ ওই විදිහටම අපේ සතියන්ත දින දෙකේ වැඩ කටයුතු යෙදিলা තියෙන නිසා එහෙම කෙරිලා නැවත අපි මේ මුණ ගැහෙන්නේ 26 වෙනිදා සඳුදා දවසේ. එතකොට අපි එදාට සාමාන්‍ය භාවනා වැඩමුළුව තියෙන්නේ. ඉතින් ඒකට අපි යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද සූත්‍ර සාකච්ඡාවට අපි ගත්තේ කජ්ජනීය සූත්‍රය. කජ්ජනීය කියන වචන ගැනත් මම අදහසක් කිව්වේ නැහැ. පසුවට ඒක සූත්‍රයේම විග්‍රහ වෙන නිසා. එතකොට මේ පුබ්බේ නිවාසානුස්සතිය තමයි අද අපේ මාතෘකාව. ඉතින් ඕක සාමාන්‍ය ස්වභාවයක්. අපි මතක් කරනවා, මතක් වෙනවා. හැබැයි කොයි විදියට මොන ආකාර වලින් මොන මාතෘකා වලින් ඕවා මතක් කෙරුවත් මතක් වුණත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙනවා. අනේ මේ මතක් වෙන්නේ පංච උපාදානස්කන්ධයමයි වෙන 아무තු දෙයක් නෙමෙයි කියලා. ඉතින් ඕකේ හරිය ගැඹුරක් තියෙනනේ. කියන්නේ අපි මේ සමහර දේවල් මතක් කරගෙන උද්දාම වෙනවා, උඩඟු වෙනවා, ආඩම්බර වෙනවා, මානයක් හදා ගන්නවා. අතීතේ මම මෙහෙම කෙනෙක්. අතීතේ අපේ පරම්පරාවේ මෙහෙමයි. කොහොම කියලා සමහර ඉතින් උද්දාම වෙනවා. උඩඟු වෙනවා. ඉතින් උද්දාම වෙන්න උඩඟු වෙන්න දෙයක් නැහැ. මේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන පංචස්කන්ධය මේ මෙනෙහි වෙන්නේ. එහෙම නැත්නම් සමහරව අතීතේ අනුස්මරණය කරලා පුබ්බේ නිවාසානුස්සතිය කරලා දුක් වෙනවා, කනගාටු වෙනවා, පසුතැවෙනවා. මම මේ ඉස්සර මෙහෙම කරා, අරම කරා, මේ වගේ දේවල් කරා, වැරදි කරා ආදී වශයෙන් කියලා. ඉතින් ඒකත් වැඩක් නැහැ. මේ මතක් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධයමයි. කැඩිලා බිඳිලා නාස්ති වෙලා විනාශ වෙලා යන එකමයි. ඉතින් ඕක අපි ওই විදිහට ඕක අතීත අනුස්මරණය වෙන්නේ මේකයි පංච උපාදානස්කන්ධයමයි කියලා හොඳට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන අවබෝධ කරගෙන ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ මොලා වෙන්නේ නැතුව ඉන්නේ. අනුස්මරණය වෙයි හැබැයි පුබ්බේ නිවාසානුස්සතිය වෙයි. කරන්නත් වෙනවනේ අපිට. මතක් කරලා ගන්නත් වෙනෝනේ සමහර අවශ්‍යතා නිසා. ඒකට කමක් නැහැ. උනත් කළත් ගැටලුවක් නැහැ. අපි මේ බුද්ධ දේශනාව දැනගෙන තියෙනවා නම් අපි දන්නු මේ මතක් වෙන්නේ, මේ මතක් කරන්නේ, මේ අහවලා මන් ළඟට ඇවිල්ලා මේ අතීතේ මතක් කරනවා කියලා මතක් කරන්නේ පංච උපාදානස්කන්ධයමයි මේ කියලා. එතකොට ඒකේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. සමහරව එහෙමනේ අතීතේ ඒවා මතක් කරන්නේ අපිව ප්‍රකෝප කරා. නේ? ඉස්සර මෙහෙම කෙරුවා, අරම කෙරුවා කියලා. එහෙම නැත්තම් ඇලෙන්න. ඔයා මට මෙහෙම කරා කියලා ඒක එක්ක ඇලෙන්න. නැත්තම් ගැටෙන්න. මුලා වෙන්නේ. ඒවට නොගිහින් මේ බුද්ධ දේශනාව අනුව අපි තේරුම් ගත්තොත් මේ සිහි වෙන්නේ, මතක් වෙන්නේ, මතක් කෙරෙන්නේ, මතක් කරන්නේ
ස්මරණය වෙන්නේ මේ පුබ්බේ නිවාසානුස්සතිය කියලා මේ වර්තමාන පංච උපාදානස්කන්ධයමයි කියලා තේරුම් ගත්තම බොහෝ ප්‍රශ්න ගැටලු निराකරණය වෙනවා. ඒක තමයි අපි කතා කරේ. හොඳයි. සූත්‍රයට අදාළ ඉතිරි ටික අපි පසුවට සාකච්ඡා කරමු. අපි පොඩි වෙලාවක් ගත කරනවා සාකච්ඡාව සඳහා. එhmenan අපි ආරාධනා කරනවා ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට මොන හරි මේ පිළිබඳව අදහසක් යෝජනාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් විමසන්න කියලා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. දැන් මෙතනදී දැන් අපි අපිට මතක් කරොත් මතක් වෙන්නේ පංච උපාදානස්කන්ධයක්මයි. එතකොට දැන් මේ පුබ්බේ නිවාසාද පෙරවිසු කම්බ පිළිබඳ ඥානය කියලා පුබ්බේ නිවාසානිත ඥානය කියලා කියන්නේ ස්වාමීන්ස. ඒක හැබැයි ඥානයක් වෙන්නේ මේ බුදුහාමුදුරුවෝ කියපු විදිහට යෝනිසෝ මනසිකාර විදිහට කළොත් තමයි ඒක නිවනට උපකාරී වෙන ඥානයක් වෙන්නේ. එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥානය බුද්ධ දේශනාවේ තියෙන්නේ නිවනට උපකාරී වෙන ඥානයක් හැටියට. හැබැයි දැන් මේ විදිහට තමයි පුබ්බේ නිවාසානුස්සතිය මෙනෙහි කරන්න ඕන. දැන් මෙතන ඊටාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙනෝනේ. ඔබ රූපය ගැන ආකාර උද්දේශ වශයෙන් වේදනාව සංඥාව සංකාරය විඥානය මොනවා මෙනෙහි කරත් මේ පංච උපාදානස්කන්ධයමයි මෙනෙහි වෙන්නේ. ඉතින් ඒක නිසා මේකට ඇලෙන්න එපා ගැටෙන්න එපා මුලා වෙන්න එපා. මේ අනුස්මරණයට මේ මෙනෙහි කිරීමට. එතකොට අපි ඔන්නෝක දැනගෙන ඔය ඥාන අපි ඔක කරලත් බලනවා. මම ඒක කිව්වේ අද ඔය භාවනාව කරන්න කියලා. මේවා භාවනා සූත්‍ර කමටහන් මේවා කරලා බලනකොට Tamanටම තේරෙනවා මේ මෙනෙහි වෙන්නේ මගේම පංච උපාදානස්කන්ධය කියලා. අන්නේ ඥාණයට අපි ආවනම් එතකොට අපිට තියෙනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය. හැබැයි මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ මේ තිබුණ තරම් සේරම මතක් කිරීමේ හැකියාව නෙමෙයි. එතන තමයි හුඟක් අය වරද්දගෙන තියෙන්නේ. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ අතීතයේ තිබිච්ච සේරම සිද්ධ වෙච්ච ඔක්කොම කිසිම වෙනසක් නැතුව හොඳට මතක් කරන්න පුළුවන් හැකියාව පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා තමයි සමහර අය විග්‍රහ කරන්නේ. ඒක වැරදි. මේ දේශනාවේදී ඒක හොඳට පැහැදිලි වෙයි. පුබ්බේ නිවාසානුස්සති ඥානය ඒක මේ ආසවක්කයට උපකාරී වෙනවා කියලා තියෙනවනේ නේ. ආසවක්කයට කෙලස් ටික දුරු කරගන්න උපකාරී වෙන එකක් වුණොත් තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා අපි කියන්නේ. එහෙම නැතුව අතීතයේ තියෙන සේරම මතක් කර ඕවා ලියලියා ඕවා කියා ඕවා දේශනා කර ඉන්නවනම් ඒක පුබ්බේ නිවාසානුස්සති ඥානය නෙමෙයි. ඒක මේ අතීතේ මතක් කර ඇලීම් ගැටීම් වල ජීවත් වීමක් බවට පත් වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අපිට හොඳට පැහැදිලි කරනවා ඔබ කොයි දේ මතක් කරත් කොයි දේ සිහි කරත් කොයි ආකාරයෙන් කොයි මාතෘකාව යටතේ මතක් කරත් මතක් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධයමයි. ඕක අපි කරලත් බලලා අත්දැකීමට ආපුවාම අපිට තේරෙනවා මේ සිද්ධ වෙන්නේ මේකයි කියලා. එතකොට අන්න එතෙන්ට ආවනම් අපිට පුබ්බේ නිවාසානුස්සති ඥානය තියෙනවා. අපි දැන් දන්නවා පුබ්බේ නිවාසානුස්සතියෙන් සිද්ධ වෙන්නේ වර්තමාන පංච උපාදානස්කන්ධය සිහිපත් කිරීමක් පමණයි කියලා. ඉතින් අපිට ඒක ආසවක්කයට හරි උපකාරී වෙනෝනේ. ඇයි මම මේකට ඇලෙන්නේ? ඇයි මම මේකත් එක්ක ගැටෙන්නේ? මේ මතක් වෙන්නේ පංච උපාදානස්කන්ධය මේ සිහි ගැන්වෙන්නේ. ඉතින් ඕකට උද්දාම වෙන්න උඩඟු වෙන්න දෙයක්වත් නැහැ, පසුතැවෙන්න දෙයක්වත් නැහැ, කෙලෙස් හදා ගන්න දෙයක් නැහැ. මේ සිද්ධ වෙන්නේ මේකයි කියලා Taman එතකොට මේ දේශනාව ඔස්සේ විතරක් නෙවෙයිනේ මං කිව්වේ. මං කියවනේ මේක භාවනාව කරන්න කියලා පොඩ්ඩක්. භාවනාවේ ඥානේනොත් ගියාම පුබ්බේ නිවාසානුස්සති ඥානය අපිට ලැබෙනවා. Tamanටම තේරෙනවා මතක් කර ඉන්නකොට ඇත්තනේ මේ මතක් වෙන්නේ අර රූපණේ වෙන රූපේනේ මම මේ මතක් කර ඉන්නේ නේ.
අර වේදනාවනේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් කියලා තියෙන වේදනාවනේ මම මේ මතක් කර කර ඉන්නේ කියලා මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. එතෙන්ට ආපුවාම අර කෙලෙස් හදන පැත්තට යන්නේ මතක් වුණාට. නැත්තම් සමහර ඒවා මතක් කරගෙන කෙලෙස් හදන පැත්තට යනවා. අතීතයව මතක් කරලා ආයෙමත් තරහ ගන්න. එහෙම නැත්නම් අතීතේ මතක් කරලා ආයෙ රාගයට වැටෙනවා. ආයෙ මුලාවට වැටෙනවා. එහෙම යන්නේ. දැන් දන්නෝ උබ්බේ නිවාසානුස්සතිය කියන්නේ තමන් බුද්ධ දේශනාවත් අහලා සුතමේ ඥානයත් තරම් චින්තාමය වශයෙන් ටිකක් හිතලා තමන් කරලත් බලනවා. මම මේක මෙනෙහි කරලා බලන්න ඕන අර බුද්ධ දේශනාවට අනුව බුදුහාමුදුරන්ගේ අවවාදයට අනුව මෙනෙහි කරලා බලනකොට අපිට ප්‍රත්‍යක්ෂ ඥානයක් එනවා. ඇත්ත තමයි මම මේ අතීතේ මතක් කරනවායි කියලා මතක් කර කර ඉන්නේ මේ රූපකාය නේද, වේදනා නේද, සංඥා නේද, සංකාර නේද, විඥාන නේද කියලා. ඉතින් ඔතෙන්ට එනකොට ඒක මොන ඥානයේද? එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥාන බවටපත් වෙනවා. ඔබතුමීට කාරණේ පැහැදිලිද? වැටුණා. හොඳින් වැටුණා සම්මානසේ බොහෝ පින්තරුවන් සම්මානයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ මානසිකාර්යයන් වශයෙන් සුතමය, චින්තාමය, භාවනාමය වශයෙන් මේ සියලුම සංස්කාර ධර්මයන්නේ ඒ සංස්කාර ධර්මයන් අවබෝධය තුල සියල්ලක්ම අතහැරෙනව නේද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් මානසිකාරය යෝනිසෝ විදිහට කළොත් තමයි අතහැරෙන්නේ. මානසිකාරය අයෝනිසෝ කළොත් ඒ කියන්නේ ගාහි වෙනවා, අල්ලා ගැනෙනවා. තණ්හාමාන දිට්ඨි වශයෙන් අල්ලා ගැනීමක් තමයි වෙන්නේ අයෝනිසෝ වුණොත්. නමුත් යෝනිසෝ වුණොත් මිදෙනවා. දැන් අපි මෙතනත් ඇත්තටම අපි අතීත නැත්තම් පුබ්බේ නිවාසය අනුස්මරණය කරන මේ බුදුහාමුදුරුවෝ කියන විදිහට ඒක කළොත් යෝනිසෝ විදිහට කළොත් එතකොට පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන උපාදානය ඒක අර මමත්වයෙන් ගන්න ගතිය දැන් අපි අර දැන් රූපය මෙනෙහි කරලා අතීතං ඒවං රූපෝ වහෝසින් මම මෙන්න මෙහෙම රූපවන්ත කෙනෙක් වෙලා හිටියා අතීතේ කියලා ඕක මෙනෙහි කරලා සමහරු එක්කෝ ඒ ගැන උද්දාම වෙනෝ මානයක් ඇති කරගන්නවා මං වගේ රූප සම්පත්තියෙන් යුක්ත කෙනෙක් ඉස්සර කවුරුවත් හිටියේ නෑ ආදී වශයෙන් කියලා. එහෙම නැත්නම් අනේ මගේ රූපේ ඉස්සර කොහොමද දැන් කොහොමද මේ බලන්න වෙලා තියෙන දේ කියලා එක්ක තැවෙනවා වර්තමාන. ඉතින් ඔය දෙකම කෙලෙස්නේ. දෙකම කෙලෙස්. අර යෝනිසෝ මනසිකාර කරන එක්කෙනාට ඔය දෙකම නැහැ. එයා දන්නවා ඕ අතීතේ මම මෙහෙම රූපවන්ත කෙනෙක් වෙලා හිටියේක හැබෑව. තරුණ කාලේ නව යෞවන කාලේ එහෙම හිටියේක හැබෑව. නමුත් ඉතින් මේ රූප ධර්මයේ විපරිණාමයටපත් වෙනෝනේ. මේ වර්තමානයේ මේ තියෙන්නේ මේක විපරිණාමයටපත් වෙලා තියෙන අවස්ථාවක් නේ කියලා ඒ අවබෝධයේ තියෙන. එතකොට යෝනිසෝ මනසිකාරණේ එතනදී තියෙන අයෝනිසෝ නෙවෙයිනේ. නෙවෙයි. ඔව්. එතකොට ක්ලේශය දුරු වෙලා යනවා. අර කෙලෙස් උපද්දන්නේ නැහැ. ඒ ගැන ඔය ඇලීම් ගැටීම් දෙපැත්තටම යන්නේ නැහැ. මුලා වීම පැත්තට යන්නේ නැහැ. ඒකයි ඔය ගොතුමී කියන කාරණේ හරි. යෝනිසෝ මනසිකාරයට ගියොත් සුතමය, චින්තාමය, භාවනාමය කියන හැම පියවරේදීම ඕක අවශ්‍යයි. විශේෂයෙන් චින්තාමය පියවරේදී යෝනිසෝ මනසිකාරය තමයි අපි ගන්නෙ. අර ගන්නකොට යම් ක්ලේශයක් හටගෙන තිබුණා නම් රූපේ, වේදනාව, සංඥාව, සංකාරය සම්බන්ධයෙන් ඒක පිළිබඳ කිසියම් ආකාරයකට ඒකේ අර ශක්තිම අර කෙලෙස්යේ තියෙන දැඩිකම අඩු වෙලා යන. ඊට පස්සේ භාවනාමය පියවරේදී අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා ඇත්ත තමයි මේක මම මේ මතක් කර ඉඳලා තියෙන්නේ මේ පංචස්කන්ධයේ අතීත ස්වභාවය නේද කියලා. මේ වර්තමානයේ මම මේ අතීතයක මොකටද දැන් මේ වර්තමානයක පිළිගත්තනම් ඇතිනේ. අනාගතය ගැන හිතන්න දෙයක්වත් නැහැ. දැන් මේ වර්තමානයේ පවත්වාගෙන වර්තමානයේ එක්ක හිටියනම් ප්‍රමාණවත් නේ කියන අවබෝධය එනවා. වර්තමානයේන යාපෙන්ති තේනවන්නෝ පසීදති. බුද්ධ දේශනාව එහෙමනේ. අතීතං නානුසෝචಂತಿ. අතීතය මතක් කරලා ඒක පිළිබඳව අනුශෝචනා කරන්න ඕනෙත් නැහැ.
uppajappanti නාගතං අනාගතයේ පිළිබඳව නිකන් අනවශ්‍ය මේ මනෝ සංකාර මානසික සැලසුම් කරන්න ඕනෙත් නැහැ. වර්තමානයේන යාපෙන්ති දැනට මගේ රූප වේදනා සංඥා සංකාර විඥාන මෙහෙමයි. ඉතින් ඒකට නොඇලී නොගැටී නොමුලාව ඉන්න පුළුවන්. අර යෝනිසෝ මනසිකාර කරන කෙනාට. එහෙමයි. ඉතින් ඒ විදිහට තමයි ඕකේ භාවිතය. එහෙමයි. හොඳින් වැටුණා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් කුසල්. ඔව්. මේක අහන්න නැත්නම් සනස් මට තව ප්‍රශ්නයක් දැන් ඔබ වහන්සේ මේක තේරුම් කරලා දුන්න නිසා මතක් වුණා. අතන සනස් පෝනෝ භවිකා නන්දි රාග සාගතා තත්ත තත්තාමි නන්දිනී කියනකොට එතන පෝනෝ භවිකා කියන්නේ මේ පුබ්බේ නිවාසානුස්සති කියන එකම දෙය කතා කරන්නේ. එතන තණ්හාව ගැන විස්තර කරද්දී එතන වචන ටිකට අපි හමු වෙන්නේ. පෝනෝ භවිකා කියන්නේ ඔව් යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍ර විනන්දිනී සියයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එතකොට අපි ටිකක් එතන સંદર્ભය එතන වටපිටාවත් එක්ක ගමු. යායන් තණ්හා තණ්හා කියන එක අපි දන්නවා ඇලීම ගැටීම මුලාව කියන තුනම හෝ තුනෙන් එකක් හෝ දෙකක් හෝ වෙන්න පුළුවන් තණ්හා කියන වචනෙන් කියවෙන්නේ. එතකොට දැන් අපි මේ කියන විදිහට පුබ්බේ නිවාසානුස්සතිය කරනවා යම් කෙනෙක්. කෙරෙනවනේ කාට. එතකොට ඒ පුද්ගලයා අයෝනිසෝ මනසිකාර කෙරුවොත් ඔන්න තණ්හා උපදින. ඇලීමක් ඇති වෙනවා, එක්ක ගැටීමක් ඇති වෙනවා, එක්ක මුලාවක් ඇති වෙනවා. ඇති වෙලා මොකද කරන්නේ? පෝනෝ භවික වෙනවා ඒක. යායන් තණ්හා මේ ඇලීම නැවත නැවත. ගැටීම නැවත නැවත. මුලාව නැවත නැවත. පෝනෝ භවික කියන්නේ පුනබ්බව කියලා කියන්නේ යලි යලිත් සිද්ධ වෙනවා කියන්නේ. අයෝනිසෝ විදියට මනසිකාර කරනකොට යලි යලි දැන් ඔන්න අපි උදාහරණයක් මේකට අරන් කතා කරමු. එතකොට මේක අපිට පැහැදිලි වෙනවා. අපි හිතමු මේ අපේ රූපකාය කියලා. එතකොට අපේ රූපකාය ඔන්න අපි පුබ්බේ නිවාසානුස්සතිය වෙලා හෝ කරනකොට හෝ අපිට මතක් වෙනවා. දැන් ඉන්නේ අපි හිතමු මැදි වියේ හරි මාළු වියේ හරි කියලා. අපි මැදි වියේ කියලා හිතමු. තරුණ වියට ආසන්න විය. මතක් වෙනවා මම තරුණ වියේ නව යෞවන කාලේ මේ මගේ ශරීරාංග කොච්චර හැඩට ලස්සනට අලංකාරව සම්මත හැටියට සම්මුතික වචන වලින් මේ කතා කරන්නේ. හැඩයි ලස්සනයි අලංකාරයි කියන්නේ සම්මුතික වචන. මේ සම්මුතිය ඉන්නේ කොහොමදත් අපි මෙනෙහි කරන්නේ. අයෝනිස මනසිකාරයේදී එහෙම. ඉතින් කොච්චර ලස්සනට හැඩට රුවට පිළිවෙලට හිටියද දැන් බලන්න මේ හැටි කියලා ඔන්න අර වර්තමාන ස්වභාවයක ගැටුමක් ඇති වෙනවා. අන්න තණ්හා. අපි කියවනේ තණ්හා කියනකොට ඇලීම ගැටීම හෝ මුලාව කියලා. අන්න දැන් වර්තමාන ස්වභාවයක ගැටෙනවා. අතීතයේ එක් ස්වභාවයට ඇලෙනවා. මේ රූපකායමයි. ඉක්ම ගිය කොටසට ඇලෙනවා. වර්තමාන කොටස එක්ක ගැටෙනවා. ගැටිලා මොකද කරන්නේ? ඔන්න දැන් පෝනෝ භවිකා. යලි යලිත් කරන්න පටන් ගන්නවා. මොකද්ද? මම බලන්න ඕන මං ඉස්සර හිටි මට්ටමට ආපහු ටිකක් ගේන්න. ආපහු කරන්න පුළුවන්ද කියලා. ඒක උත්සාහ කරනවා. ඒක උත්සාහ කරනකොට මේක ලැබෙන්නේ නැහැ. යම් පිච්චන් නලබති. ඒක ලැබෙන්නේ නැහැ සබදාමට අනුව. ඉතින් ආයි දුක් වෙනවා. ආයි විහිසටපත් වෙනවා. ආයි මේ පෝනෝ භවික තත්වයටපත් වෙනවා. ආයි දුක තමයි හම්බ වෙන්නේ. එතකොට පෝනෝ භවිකා කිව්වම අරක නැවත නැවත කරන්න උත්සාහ කරන නැවත නැවත ඇලෙනවා නැවත නැවත ගැටෙනවා නැවත නැවත දුකටපත් වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් නන්දි රාග සහගත එතන තව වචන දෙකක් බුදුරජාණන් වහන්සේ භාවිතා කරලා තියෙනවා. නන්දි කියන්නේ තණ්හාවටත් නන්දි කියනවා. සතුට කියන අර්ථය දෙන්නත් නන්ද කියන වචනේ යෙදිලා තියෙනවා. එතකොට නැවත නැවත ඇලෙමින් තෘෂ්ණාවෙන් රාග නන්දි රාග ඇලෙමින් බැඳෙමින් ඇලෙමින් දිගින් දිගට යනවා. එතකොට නැවත නැවත
ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් දිගට යනවා කියන අදහස. පෝනෝ භවිකා නන්දි රාග සහගතා. නන්දි රාග සහගතා පෝනෝ භවිකා. ඇලීම් ගැටීම් මුලා වලින් යුතුව නැවත නැවත යනවා. යලි යලි කෙරෙනවා කියන අර්ථයේ. එතන පෝනෝ භවික පුනබ්බව කියන අර්ථය ගන්න. ඉතින් ඔබතුමීගේ ප්‍රශ්නේ උනේ මේ මොනවාද පුබ්බේ නිවාසානුස්සතියමද ඒක කියලානේ. ඔව්. එතකොට පුබ්බේ නිවාසානුස්සතිය නිසා ඒක වෙන්න පුළුවන්. පෝනෝ භවික වෙන්න පුළුවන් යාට. හැබැයි අයෝනිසෝ මනසිකාරයේ තිබ්බොත් විතරයි. නැත්තම් ඒ තැනත්තා දන්නවා අතීතයේ මට මේ විදිහේ රූපකායක් තිබුණා. නව යෞවන කාලේ තරුණ කාලේ ඒක ඇත්ත බොරු නෙවෙයි. තිබුණා නමුත් විපරිණාම ධර්මයට අනුව මේ මොහොතේ මේ දැන් වර්තමාන මොහොතේ තියෙන රූපකාය මෙහිමයි. ඊට පස්සේ ආපහු මට නව යෞවන වයසට තරුණ වයසට මේ රූපකාය ගෙනියන්න බෑ. සබාධම එහෙමයි. ඒකේ සබාධමයි තීන්දුව. ඒක නිසා මම මේක මේ වර්තමාන ස්වභාවය එක්ක ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න අවශ්‍ය නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. අවබෝධ වෙනවා. එතකොට මේ ඒ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා ඊළඟ සත්‍යයේදී මතක් කරන්නේ ඒකයි. අර අවබෝධයටපත් වුණු පුද්ගලයා තුල සිද්ධ වෙන දේ. තස්සායේව තණ්හාය. අර මේ දක්වා අයෝනිසෝ මනසිකාර කරලා පුබ්බේ නිවාසානුස්සතියට ගිහිල්ලා අයෝනිසෝ මනසිකාර කරලා ඇති කරගත්ත ඇලීම ගැටීම මුලාව තස්සායේව තණ්හා අශේෂ විරාග නිරෝධෝ ඉතිරි නැතිවම ගෙවිලා අයින් වෙලා බහැර වෙලා යන ඒකයි තියෙන්නේ. ඉතින් ඔබතුමීගේ ප්‍රශ්නෙට අනුව කිව්වොත් පුබ්බේ නිවාසානුස්සතිය ඒ ඥානෙ නැති තැන පෝනෝ භවික වෙන්න පුළුවන්. ඒකයි ස්වභාවය. නමුත් පුබ්බේ නිවාසානුස්සති ඥානය පුබ්බේ නිවාසානුස්සතිය නෙමෙයි පුබ්බේ නිවාසානුස්සති ඥානය ඒක නිවන උපකාරී වෙන ඥානයක්. අන්න ඒ ඥානය ඇති කරගත්තනම් පෝනෝ භවික වෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. හොඳින් වැටුණා සම්මානයි. බොහොම තෙරුවන් සරණයි. හොඳයි. එහෙමනම් වෙනත් අපිට කතා බහ කළ යුතු දේ නැමැති නම් අදට අපේ ධම්මම අපි නිමා කරමු. එතකොට අපි මතක් කළා නැවත අපේ මුණ ගැහිම નિયમિત පොය දවසට නිසා අපි ඒ දවස මේ ධම්මමකට එකතු වෙන්නේ නැහැ. එතකොට ඉතිරි සතියන්ත දිනත් මග හැරිලා අපි 26 වෙනිදා නැවත මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ දක්වා අපි මේ පුබ්බේ නිවාසානුස්සතියත් මේ කටයුතු සිද්ධ කරලා අපි මේ අත්දැකීම භාවනාමය ඥානය ලබාගෙන අපි මේ දක්වා මේ අයෝනිසෝ මනසිකාර වශයෙන් කරලා ඕවට ඇලීම් ගැටීම් මුලාවීම් හදාගෙන තිබ්බනම් අපිට පුළුවන් ඒවා මේ ඉවත් කරගන්න. ඉතින් ඒ සඳහා අපිට මේක හොඳ කමටහනක් මේක හොඳ අභ්‍යාසයක් වෙයි. ඒක කරන හැටියට අපි සිහිපත් කරනවා. ඉතින් ඒ මතක් කිරීම කරන ගමන් අද දහම් හමුව නිමා කරනවා. ඉතින් අපි කජ්ජනීය සූත්‍රයේ ඉතිරි කොටස් ඉදිරි අවස්ථාවලදී අපි සාකච්ඡා කරමු. එහෙමනම් අද මේ සඳහා සූත්‍රයේ යෝජනා කළ අපේ කල්යාණ මිත්‍රයාටත් බොහොම පිං. ඒ වගේම අපිට මේවා මේ විදිහට අවබෝධ කරලා දෙන්න උත්සාහ කරපු අපේ දහම් ගුරුවරු අපිව හැදූ වැඩූ මව්පියෝ මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න අපිට අදත් කල්යාණ මිත්‍රත්වයෙන් උදව් කරන සිව්පසේ සපයමින් අපේ ගමනට නොඑක් විදියට පෙනී දුර ළඟ ඉඳගෙන අපි සියලු දෙනාගේම මේ ධර්ම මාර්ගයට උපකාරී කරන සියලුම දෙනාම අපි කෘතවේදීව සිහි කරමු. අප මේ වඩන්නා වූ පින් කුසල් අනුමෝදන් විය හැකි තාක් සියලු දෙනා අනුමෝදන් වේවා. හැම දිනාගේම ජීවිතය යහපත් වේවා සුවපත් වේවා. නිවන් මාර්ගට පැමිණ නිවනින් සැනසේවා. මේ ධර්ම අවබෝධය අපි හැම දිනාටම මේ ජීවිතයේදීම මේ උතුම් ඥාන
පුබ්බේ නිවාසානුස්සතිය ආදී උතුම් ඥාන වර්ධනය කරගෙන මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අදත් අපි සදහම්ම නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. रोगी दीर्घायुष लबेवा साधु 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 नमस्कार करने තෙරුවන් සරණයි. සුවපත් වේවා. Terus,